ආයිබෝවන් ආදර දුවිපතේ අම්මේ තාත්තේ පරව ප්‍රාර්ථනා කරනවා හැමෝටම නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා මම මේ කාලේ හැමෝම තාපත් ඒත් අවශ්‍ය වෙන්නේ හැමෝටම අවශ්‍ය වෙන්නේ සුවය සහලය ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඒක හැමෝටම ලැබෙන්න කියලා ලංකාව වාසී ලෝක වාසී සියලුම අපි ඒ සඳහා හැමෝම මුංචි වේලාව අපි හැමෝම ආගෝෂී කරමු ඉස්පිටයි උසම්මයි මධ්‍යලක්ෂ ප්‍රමේය දෙක කොටස මිඩ්පොයින්ට් තියරම් පාර්ට් 2 විෂය කරුණු සිලබස් පාර්ට් 2 මධ්‍යලක්ෂ ප්‍රමේයයේ සාධනය ප්‍රූෆ් ඔෆ් මිඩ්පොයින්ට් තියරම් මධ්‍යලක්ෂ ප්‍රමේයයේ විලෝමය කන්වර්ස් ඔෆ් මිඩ්පොයින්ට් තියරම් මූලික හැඳින්වීම බේසික් ඉන්ට්‍රොඩක්ෂන් දරුවනේ අද අපි කතා කරන්නේ මධ්‍යලක්ෂ ප්‍රමේයයේ දෙවෙනි කොටස. ඔය හිතන හැමෝම මේ වෙද්දී මේකේ පළවෙනි කොටස හැමෝම මේ වෙද්දී අධ්‍යයනය කරලා ඇති. පොඩි තේරුම් වර ඇති. මම එදා කිව්වා විශේෂ ගණන් දෙකක් තියනවා කියලා මම ඒක දැන් අද කරනවා. මොකද එදා හොයදී අද තමයි ඒකේ ගණන් දෙක වරට ගැලපෙන්නේ. මොකද මේ ගණන් දෙක කරාම අපිට හරිම ලේසි මධ්‍යලක්ෂ ප්‍රමේයය සාධනය කරන්න. ඊට ප්‍රථම පදේ මම ඇත්තම මෙලෙස ඉතා සන්තෝෂයෙන් ඉන්නේ. හේතුව මගේ ප්‍රතිඵල ඇවිත් තියෙනවා. ඊළඟ අවුරුද්දේ විවාහණියන් පුතාලා දුවර නේද? ඉතින් එහෙනම් මේසරේ ප්‍රතිඵල එක බලපුවාම මට ලොකු විශ්වාසයක් තියෙනවා පුතාලා දුවරත් ඒ වගේ ප්‍රතිඵලයක් ගනී කියලා. දැන් සමහර අය මේ වෙද්දි පුතාලා බලද්දි හැමෝම ඔබ දාලා තියෙන වීඩියෝ එකක් YouTube එකේ ඒක හැමෝම බලන්න කට්ටිය ෂෙයා කරන්න දරදරලායට මෙහෙම සම්පූර්ණ මගේ ළමයි සේරම 68ක් ලිව්වා සේරම. ඒකෙන් A තියෙනවා B තියෙනවා C තියෙනවා S තියෙනවා W තියෙනවා. ඔය තියෙනවානේ. ඒකෙන් B සාවාර්ථ 7ක් තියෙනවා. C සාවාර්ථ තියෙනවා 7ක්. තව කීයක් ඉන්නවද? තව 53ක් ඉන්නවා. ඔය 53න් X සාවාර්ථ කීයද? කිසිම X සාවාර්ථයක් නැහැ. ඊටම සන්තෝෂයි. කිසිම B සාමාර්ථ W සාමාර්ථයක් නැහැ. එහෙනම් පැහැදිලි වශයෙන් අනිවාර්යයෙන්ම A සාමාර්ථ 53ක් තියෙනවා. මේක අති විශිෂ්ට ප්‍රතිඵලයක්. මගේ හැම අවුරුද්දම ප්‍රතිඵල 100යි. මේ සැරේ AB විතරක් සාමාර්ථ AB සාමාර්ථ විතරක් 88ක් තියෙනවා. 88% තියෙනවා. more than 88%. ඉතින් මේක අපි ලබාගත්ත ඉතාම මහන්සි වෙලා. මේ ASCII ඇත්තම දක්ෂ ළමයි වුණා. මේ පන්තිය හොඳ ළමයි වුණා, විනයානුකූල ළමයි වුණා. මේ අම්මා තාත්තලා හරි හොඳ ඉතාමත් ලොකු සහයෝගයක් දුන්නා මේ ළමයින්ට අධ්‍යාපනය කරගෙන. මේ ඉස්සරේ අම්මා තාත්තා මම එකෙන් බලාපොරොත්තු වෙනවා ළමයින්ට උපරිම සහයෝගය දෙන්න. ඒ වගේම මෙතන වුණා සමහර අය C ඇත්තම W වුණා අය සමහර අය ඇත්තම මේ විදි ඒ වලට ඇවිත් තිබුණා. අවසාන මොහොතේ C තිබුණා අය අවසානයේ මේ ඒ වලට ඇවිත් තියෙනවා. ඒ හේතුව අපි අවසාන සති දෙකේ තුන හතරේ ළමයින්ට අමාරු පාඩම් ටික වෙන වෙනම කරලා පරිතරියම ගෙනන මම පාඩම් ටික කියා දුන්නා. ඉතින් තමයි ඒ ළමයිලු සමහර මහ වැස්සේ ඒ අම්මා තාත්තලා ඇවිල්ලා මේ ළමයිව ගෙනත් දැම්මා. ඉතින් ඒකේ ප්‍රතිඵලය අම්මා තාත්තලා බුද්ධ විදිනවා. සමහර අයද හිතාගෙන බැරි අයද මේ සාමාර්ථය ආවා. හේතුව අවසාන මොහොතේ මහන්සි වුණා. අවසාන දවස් දෙකේ සෙල්ෆාදී විලා සම්පූර්ණ පැය 8ක් 10ක් විතර මම වෙනම කරලා රිවිෂන් පේපර්ස් දෙකක්. මේක ඒ ළමයින්ට ලොකු අවස්ථාවක් වුණා ඒ අවසාන මොහොතේ කරපු දේවල්. ඉතින් මම පුතාලා දුවනහම ඒ දේ කරනවා. හැබැයි මම එකදී මහන්සි වෙනවා. මොකද එකම තියෙන මේ එකම දුක තමයි ඒ අනිවාර්යයෙන්ම ඒ ඉන්න ළමයි දෙන්නෙත් B දෙක ඇවිත් තියෙනවා. අනිවාර්යයෙන්ම ළමයි ඒ පන්ති අනිවාර්යයෙන්ම ලකුණු 80 ගණන් උඩ ළමයි. 90 ගණන් උඩ ළමයි. මොකද විභාගයේදී B ඇවිත් තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න වෙලා පොතේ දුවේ. එහෙනම් අපි ඒවට පුහුණු දෙන්න අපි හිතා ගන්න ඕන. පුරුදු වෙන්න ඕන දැන් මෙන්න අපි සමහර අය අහගෙන ඒ ළමයි නැහැ කියලා ඒ ළමයි මේ මම එහෙන ජීවිතේ විනාශ කරනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න දෙන්න එපා.
එච්චර අපි පහත් වෙන්න ඕනේ නැහැ. ලැබුණ දේ අපි සතුටුසේ නමුත් ලැබෙන දේ උපරිම වශයෙන් ලබා ගන්න මහන්සි වෙන්න ඕන. ඉතින් ලබන අවසරේ අපේ වාසයේ වෙද්දී ප්‍රතිඵල මෙච්චර පරක් වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ ඔය ප්‍රතිඵල. මම හිතන්නේ මේ ප්‍රතිඵල වෙද්දී හැමෝම සන්තෝෂයෙන් ප්‍රතිඵලයක් ගන්න හැමෝම මහන්සි වෙන්න. දැන් ප්‍රාර්ථනා කරනවා අදීදලා මහන්සි වෙන්න අපි මේ වෛරස් මේ ප්‍රශ්නේ උලත් අපි සම්පූර්ණ වීඩියෝස් ඉතින් දාලා ඔය තුනේ වාරේ වෙලක අපි අවසන් කරමු. ඉතින් ඒ වෙලාවම පුතාලා මහන්සි වෙලා වැඩ කරන්න මම ඊටවත් ආදරෙන් ඉල්ලා හිටිනවා. අපි නම් බලපු එහෙනම් මධ්‍ය ලක්ෂ්‍ය මෙහෙ ඔප්පු කරන්න නම් මේ ගණන් දෙක සම්බන්ධයෙන් පොඩි අවබෝධයක් තියෙනවා. අපි ඒ ගණන් දෙක අපි දැන් හදමු දැන්. හරි. දැන් මේ මූලික සහ අත්‍යවශ්‍ය ඔප්පු කිරීම කීපයක්. show that පෙන්වන්න, බව පෙන්වන්න. මොනවා පෙන්වන්න ඕනේ? ඉස්සරහ පෙන්වන්න ඕන මේ දෙක ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. You have to show that these two triangles are congruent. Second one, the area of the two triangles are equal. ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමාන එකක් පෙන්වන්න ඕන. ඊට පස්සේ AB සමානයි CD කියලා පෙන්වන්න ඕන. ඊට පස්සේ AE සමානයි EC කියලා පෙන්වන්න වෙනවා. ඊට පස්සේ E සමාන දෙක එකයි EC කියලා පෙන්වන්න. ඔය පහ පෙන්වන්න වෙනවා. ඔය පහම අපි පහෙන් සමහර දේවල් අපිට අවශ්‍ය වෙනවා මේ මෙහෙ ඔප්පු කරන්න. මම මෙහෙර අපි පළවෙනි අවස්ථාව. ඒක දාලා මේ ත්‍රිකෝණ දෙක. ත්‍රිකෝණ දෙක අංග සමහරක් වල දන්නවා මොකක්ද දෙන අවස්ථාව කියලා බලමු. ඒක පැහැදිලි පේනවා මොකක්ද එන්නේ? පා කෝ පා. එහෙම නැත්නම් කෝ කෝ පා. නේද? ඒ වගේ අවස්ථා කීපයක් තියෙනවානේ. ඇයි මම එහෙම දැම්මේ? මේකේ පාද අවස්ථාවේදී බෑනේ. අයි හේතුව අනිවාර්යෙන්ම මේක පාදයක් සමානයි කියලා පෙන්වන්න ඕනේ. මේ පාද දෙකක් සමානයි පෙන්වන්න. මේකයි අනිවාර්යෙන් පෙන්වන්න සමානයි කියලා. එහෙනම් පාද දෙකක් සමානයි කියලා පෙන්වන්න ඕන හින්දා පා අවස්ථාව නැති වෙනවා. XXS සයි මේක අනිවාර්යෙන්ම අපිට ඔමිට් කරන්න පුළුවන්. එහෙම අපිට කරන්න පුළුවන්. පාකෝපා සහ කෝකෝපා. අනිවාර්යෙන් මේක කර්ණපාද වෙන්න බෑනේ. ඒ කර්ණපාද වෙන්න බැරි. අනිශාදුව නැහැ පුතේ. අනිවාර්යෙන් මේ දෙකේ එකක් තමයි තෝරගන්න. මේ අඩු පැහැදිලි පේනවා එක පාදයක් තියෙනවානේ. එක පාදයක් තියෙනවා. ඒ කියන්නේ AS හරිද? එක පාදයක් ඕකේ නේ. එක පාදයක් හරි. ඊපස්සේ අපි දරන්නේ අනිවාර්යෙන්ම මේ කෝණ සමානයි. ඇයි ඒවා? ප්‍රතිමුඛ කෝණ. vertically opposite angle. එහෙනම් මෙයත් ඔන්න හරි. හරි. එහෙනම් දැන් බලමු එහෙනම් දැන් අනිවාර්යෙන්ම SAS එන්න ඕන නම් අනිවාර්යයෙන්ම පාකෝපා එන්න ඕන නම් අන්තිමට පාකෝපාවද එන්න ඕන නම් මම මේක වෙන බැන්දා. එන්න ඕන අනිවාර්යෙන්ම පාකෝපානේ SAS අනිවාර්යෙන්ම A කියන එක ඒක වෙන්න ඕන included angle වෙන්න ඕන. අන්තර්ගත කෝණය වෙන්න ඕන. මොන කෝණයද? අන්තර්ගත කෝණය. එහෙනම් අපිට අනිවාර්යෙන්ම S කියන අනිවාර්යෙන් මෙයා. පැහැදිලිද නේද? අනිවාර්යෙන්ම මේ දෙක තමයි අනිවාර්යෙන් පාද දෙක වෙන්න ඕනේ. මොකද මේක අන්තර්ගත කෝණය වෙන්න ඕන. කෝණය වැඩ වෙන්න ඕන. එහෙනම් අනිවාර්යෙන්ම දැන් මෙයා කියලා අයින් කරලා සිද්ධ වෙනවා. එහෙනම් පැහැදිලිවම මෙයා විතරයි ඉතුරු වෙන්නේ එහෙනම්. එහෙනම් බලමු දැන් කෝණ දෙකක් හරි. කෝණයක් හරි පාදයක් හරි. දැන් තව කෝණයක් ලබා ගන්න බෑ. ඒ කෝණය ගන්න කොහොමද? උතන පැහැදිලි කරේ සමාන්තරයි නේද? සමාන්තර මේ බලන්න මේ. මෙහෙම ගින්න මෙහෙම එනවා කියන්නේ මොකද්ද මේ? එන අකුර විසෙන් අකුර නේද? එහෙනම් මොකද්ද මේ හැදෙන කෝණය? ඕර්ඩිනේට් ඇන්ගල් නේද? ඒකාතල කෝණ. එහෙනම් පැහැදිලිව වෙනවා මේ කෝණය කොහොම ගින්න මෙහෙම සමාන වෙනවා. එහෙනම් මේ දෙක අංග සමයි මොකක්ද එහෙනම්? AAS කෝකෝ පාවස්ථාව. ඔය සම්දකදී අහල පාර සම්දකිය එනවා. වැඩි ගණන් ගන්න එපා. අපි කරයව පාදමු. හරි. එහෙනම් බලමු එහෙනම් ප්‍රශ්නාවක් 1. මොකලක 1. ABE ත්‍රිකෝණය සහ CDE ත්‍රිකෝණ සරපමු. Considering the triangle AB and CDE. හරි. අපි නියමනම් AS නේ. අපි යන ගුණ නියම ඉස්සරහම කෝණය ලියමු. කෝපා.
4 එහෙනම් මේ තමයි පළවෙනි කෝණය. මේ A1. මේක A1. මේක A2 දෙවෙනි කෝණය. එහෙනම් කෝණ මේ A1 A2 x1 මේ තමයි x1 එක sin එක පාදේ. දැන් පැහැදිලි එහෙනම් මොකද්ද A1 කියන්නේ එහෙනම් A E B සමානයි මොකද්ද C E D ප්‍රතිමුඛ කෝණ vertically opposite angle සම්පූර්ණයෙන් ඉංග්‍රීසි විනිමයේ vertically opposite angle ඊපස්සේ අපි ලියමු අනිත් එහෙනම් මේ එක එක හරි කෝණයක් හරි අනිත් කෝණය මොකන්ද A2 මේ A1නේ A2 මොකද A2 කියන්නේ මේ කෝණයනේ මේ කෝණය සමාන මොකද හේතුව ඒකාන්තර කෝණ ඒ කෝණයක් නේද A B E සමානයි මොකද්ද C D E ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ වෙන්නේ මේයි සමාන්තර හින්දා. රේඛාවේ සමාන්තර වුණොත් තමයි අනිවාර්යෙන්ම මේ දෙක යා කරන රේඛාවෙන් ඒකාන්තර කෝණ හැදෙන්නේ. එහෙනම් මේ අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? AB සමාන්තරයි CD. අපි කියනවා මේක ordinate angle කියලා කියනවා. ordinate angles. හරි. අවසානයේ කියනම් x1 මොකද x1 කියනවා? AE මෙහෙම මෙයා BE සමානයි DE ඒ මොකන්ද D එක given එයා මෙබසා ABE ත්‍රිකෝණය අංග සමයි CDE ත්‍රිකෝණය මද අවස්ථාව කෝ A විද ප්‍රසාරක එක දෙවිලි එක මොකක්ද කියන්නේ? මොකද දෙවිලි කියන්නේ? වර්ගඵලයේ සමාන වෙන්න ඕන. අනිවාර්යයෙන්ම අපි දන්නවා ත්‍රිකෝණ දෙක අංග සමාන අනිවාර්ය වර්ගඵලය සමානයි. When two triangles are congruent, those two triangles are equal in area. වර්ගඵලය සමාන වෙනවා. එහෙනම් කෙලිම ලියන්න පුළුවන් අපිට එම නිසා ABE ත්‍රිකෝණය සමානයි මෙහෙම ඒරියා ළමයි ලියන්න පුළුවන්. ඒරියා එක ලියන්න පුළුවන්. මේක ඇත්තම සමානයි කියන්නේ ඒක වර්ගඵලය තමයි. වර්ගඵලය CDE ත්‍රිකෝණය වර්ගඵලය ඒරියා වර්ගඵලය. හරි. ඉතින් වෙන්නේ එහෙම මේ දෙන්නා අංග සමහින්ද. හේතුව ලියමු ABE congruent CDE කියලා අපි කියන්න පුළුවන් හේතු වශයෙන්. හරි. දැන් බලමු තුන්වෙනි එක. අපි 3-4 පුතේ ඉතා පහසුවෙන් දෙන්න පුළුවන්. ඒ කොහොමද? අපි දන්නවා ත්‍රිකෝණ දෙක අංග සමාන අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? අනුරූපාංග සමානයි. කරා කිව්වේ ත්‍රිකෝණ දෙක අංග සමාන අනුරූපාංග සමානයි. එහෙනම් අපි හිතමු if two triangles are congruent their corresponding angles also equal. හරි. දැන් මොනවද ඉතිරි අංග මොනවද? බලමු මේක මොනවද ඉතිරි අංග? දැන් කෝණ දෙකක් ගත්තානේ. මේ තමයි ඉතිරි කෝණය මේ A තුලයි A තුල. ඔය ඉතිරි කෝණය. අංග 6ක් තියෙනවානේ. 6ෙන් 3ක් ගත්තා. මේ තමයි ඉතිරි එක. මේ හතරවෙනි එක. A3 ඊට පස්සේ අනිවාර්යෙන්ම මෙයයි මොනවාද? corresponding side. අනුරූප පාද. තව මොනවද ඉතිරි වෙන්නේ? yes. එහෙන්නේ A1. මෙයයි ඔන්න equal. එහෙනම් පැහැදිලි අංග කීයක් තියෙනවද? 1 2 3 4 5 6ක් තියෙනවා. අංග 6ක් තියෙනවා. පැහැදිලිද දැන්? පදපාදින් දාලා තියෙන මොනවද? අපි දීපු ඒවා අපි ගත්තුවා. මොනවද මේ කොළපාදී තියෙන්නේ? corresponding elements අනුරූප අංග. එහෙනම් පැහැදිලිව ඔබට කියන්න පුළුවන් නම් මේ ත්‍රිකෝණ දෙක අංග සමහින්දා අපි පැහැදිලිව ලියමු එහෙනම් AB equal CD. ඊපස්සේ AE සමානයි EC. පොදු එක ත්‍රිකෝණ දෙක අංග සමාන වෙමින් ඒවයි අනුරූප අංග සමාන වෙයි. When two triangles are congruent their corresponding sides are equal කියලා ලියන්න. නැත්නම් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වෙයි. එහෙම ලියුවා කමන්නේ. අංග සම ත්‍රිකෝණ වල අනුරූප පාද සමාන වෙයි.
හරි. එහෙනම් තව එකයි තියෙන්නේ. මොකද්ද? AE සමානයි 2 1යි AC. බලන්න මේ S3 මෙයා S3නේ. එහෙනම් මේ දෙන සමානලයක පැහැදිලි. අපිට මෙයා 10 cm කියලා. එහෙනම් මේකේද 10 cm. අපි මේවා ගැන හදවල කීසති. එහෙනම් මොකක්ද 10 10 20යි. එහෙනම් 20න් භාගය කීයද? 20 දෙකේ පොගුව. කීයද? 10යි. එහෙනම් සම්පූර්ණ එක 20 අරන් ඒ 20 දෙකේ පොගුව 10යි කියන්නේ අනිවාර්යෙන්ම අපි මෙහෙම ලියන්න පුළුවන් නේද? අපි ලියන්න පුළුවන් අනිවාර්යෙන්ම ප්‍රශ්නාංක 5 වෙනිමු. අපි දන්නවා AC කියන්නේ මොකන්ද? AC කියන්නේ AC හැදෙන්නේ කොහොමද? මෙයයි මේ එකතු කරන්නේ AE plus EC. AE plus EC. හරි. එහෙනම් AC සමානයි අපි පෙන්නන දර මොකන්ද? AE නේ. AE අපිට අවශ්‍යයි. අපි නම් AE ඕනේ හින්දා අපි මෙයා වයින් කරමු. එයා වයින් කරන්නේ කොහොමද? මේ වයින් කරන්නේ. AE දඩ ඉතින් අපි මෙතන ලිව්වා මේ බලන්න මේ මොකන්ද EC කියන්නේ මේ EC කියන්නේ මෙයා. EC කියන්නේ මොකන්ද? AE. දැක්කද එහෙනම්? EC කියන්නේ AE. එහෙනම් අපි දැන් ආයෙ පාලන ලියන්න පුළුවන් AC සමානයි AE ඊට පස්සේ 2යි AE. 2යි AE නම් අපිට AE ඔප්පු කරන්න ඕනේ. අපිට AE සමානයි කියන්න ඕන නම් අපි මොනවා කරන්න ඕනේ? දෙපැත්තම දෙකෙන් බෙදලා. එහෙනම් AE සමානයි AC බෙදීම 2 කියන එක අපි දන්නවා AC බෙදීම 2 කිව්ව 1යි 2 1යි AC කිව්ව 1යි. මේක මම දාලා දැනගන්න ඕන සමානයි මේක මම මේක පතල ගන්නවා. AC බෙදීම 2යි 2 1යි AC කියන දෙකම 1යි පුතේ. පැහැදිලි නේද? එහෙනම් AE සමානයි එහෙනම් කැපුණා ගියාම 2 1යි AC. ඔන්න අපි පස්සේ දෙකත් ඔප්පු කරලා පෙන්නනවා. ඔය තාම පැහැදිලිව කරා හදිස්සිය උනේ නෑ මොකද ජ්‍යාමිතිය අක හදිස්සියෙත් බෑ. ඔය හැමෝටම තේරුම් ගන්න ඕන. එහෙනම් අපි තව එකක් ගාලා හදලා අපි අද දවසේ ක්‍රමයේ ඔක්කො කරමු. හරි. ඊළඟ අවස්ථාව. මේකේ දත්තයක් දිනනවා AB සමානයි CD නු. අපි මාක් කරමු එදී. AB equal CD and AB parallel CD. අපි මාක් කරමු. එහෙනම් show that ABCD චතුරස්‍රය සමස්තයක් පෙන්වන්න ඕන. show that ABC is a parallelogram. හරි. එතකොට මේකද චතුරස්‍රය. අපි දන්නවා කිසියම් චතුරස්‍රයක් සමස්තයක් වෙන අවස්ථා කීයක් තියෙනවද? අවස්ථා 4ක් තියෙනවා. මතක හතර වෙනවා. එකක් මොකද්ද? සම්මුපාද යුගල් සමාන වෙන්න ඕන. The opposite sides should be equal. එහෙම නැත්නම් සම්මුපාද යුගල් සමාන වෙන්න ඕන. The opposite side angles are equal. ඊළඟ එක සම්මුපාද යුගල සමාන හා සමාන්තර වෙන්න ඕන. සම්මුපාද යුගල සමාන හා සමාන්තර වෙන්න ඕන. The one pair of opposite side should be equal and parallel. අන්තිමේ තමයි ඒවයි විකරණ එක අනික සමච්ඡේදන මේ එක විකරණයක් නේ මේ තව විකරණයක් එකක් ඒ විකරණ එක අනික සමච්ඡේදන වෙන්න ඕන මේ සමාන වෙන්න ඕන මේ සමාන වෙන්න ඕන එහෙම වුණොත් අපිට මේක අපිට කියන්න පුළුවන් මේක සමස්තයක් කියලා. The diagonal bisect each other. හරි ඔය හතරෙන් මොකද ගැලපෙන්නේ? සම්මුපාද යුගල සමානද? එහෙම දීලා නැහැ. සම්මුකෝණ යුගල සමානද? එහෙම දීලත් නැහැ. සම්මුපාද යුගල සමානයි සමාන්තරයි මේ සම්මුපාද යුගල සමානයි සහ සමාන්තරයි. එහෙනම් පැහැදිලිව ලියන්න පුළුවන් නම් ප්‍රශ්නාංක එකේ ලියන්න පුළුවන් මෙහෙම AB සමානයි CD. AB සමාන්තරයි CD. ඔය සේරම දී ඇත. given. එම නිසා ABCD චතුරස්‍රය සමස්තයක් වේ. The ABCD quadrant is parallelogram. Reason කියන්නේ සම්මුපාද යුගලක් සමාන හා සමාන්තරයි. සම්මුපාද යුගලක් සමාන හා සමාන්තර නිසා. සමාන්තර බැවින්. The pair of opposite sides are equal and parallel. හරිද? පැහැදිලි නේද? එතන පස්සාක එක හරි.
දෙවෙනි එක අපි ඉස්සරහා කරා වගේම ලේසි එකක්. අපි දන්නවා මෙහෙමද. අපි දන්නවා මම මෙහෙම කරන්නේ පොඩි දෙයක් මම වෙනසක් කරන්නම්. BC වෙන මම දාන්නම් AD දාන්නම්. වෙනසක් කරන්නම්. හරි AD. හරි AD සමානයි අපි පෙන්නන්න ඕන මොකද්ද? AD සමානයි 2යි CE කියලා පෙන්නන්න ඕන. හරි. පැහැදිලිද? අපි මෙහෙම කරමු. අපි දන්නවා මොනවද දන්නේ? අපි දන්නවා මේකේ දැන් සමානශාස්ත්‍රයන්නේ. සමානශාස්ත්‍රයෙන් නම් අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? සම්භූපාදී ගෝල දෙකම අනිවාර්යෙන් මේක සමාන්තර හින්දා මේ දෙන්නත් සමාන්තර වෙන්න ඕන. ඒ වගේම සම්භූපාදී ගෝල බලව වෙන්න ඕනේ. සමාන වෙන්න ඕන. ඒ කියන්නේ සමානශාස්ත්‍රයේ ලක්ෂණ නේද? සම්භූපාදී ගෝල සමාන වෙන්න ඕන, සමාන්තර වෙන්න ඕන. two pair of opposite sides are equal and parallel වෙන්න ඕන. එහෙනම් අනිවාර්යෙන් මේ සමානශාස්ත්‍රයෙන් හින්දා මේ සමානයි. අපි ලියන්න පුළුවන් මෙහෙම. ලියන්න පුළුවන් AD සමානයි මොකද්ද? BC කියලා ලියන්න පුළුවන්. AD සමානයි BC කියලා ලියන්න පුළුවන්. අපි පෙන්නන්න ඕන මොකද්ද? AD සමානයි 2යි C නේ. අපිට තමයි AD දැන් හරියද? එයා දිනනවානේ, එයා ඉන්නවා. කවුද නැත්තේ? BC ඉන්නවා. එයා ඕනේ නැහැ නේ අපිට. ඕනේ මෙයාව ගන්න ඕනේ නේද? දැන් මෙයාව වයින් කරපුවා මෙයාව ගන්නෙ. අපි දන්නවා අපිට BC කියන්නේ මේ බලන්න BC කියන්නේ මෙයා වගේ මෙයා පහරක් මෙයා කීයද? 5යි. එහෙනම් EC වගේ කී ගුණක්ද? දෙගුණයක් නේ. පැහැදිලිනේ? ඇයි? දීලා තියෙනවනේ. ඇයි මේ? මෙයා සමානක දීලා තියෙනවා. සමානක දීලා තියෙන හින්දා අපි තුනක් දාමු. සමානක දීලා හින්දා අනිවාර්යෙන්ම අපිට කියන්න පුළුවන් BC සමානයි 2යි CE. හේතුව BE සමානයි EC. හරි. එහෙනම් අපි බලන්න දැන් අනිවාර්යෙන්ම BC මෙතනක් තියෙනවා මෙතන BC කියනවා. එහෙනම් අපි මෙයාව අයින් කරන්න එපා. මෙයාව අයින් කරලා මෙයාව දාන්න ඕන. අපි දන්නවා එහෙනම් BC සමානයි මොකන්ද? 2යි CE. එහෙනම් අපි මෙයාව අයින් කරලා මෙයාව දාමු මෙතෙන්ද? ඇතුළෙන් දාමු එහෙනම්. එහෙනම් මොකද වෙන්නේ? AD සමානයි මෙයාව BC අයින් කරලා මෙයාව දාලා ඇතුළට 2යි CE. එහෙනම් 2යි CE කියලා ලියන්න පුළුවන්. ඔන්න අපි ඊළඟ අවස්ථාවක් කියනවා. ඔය සියලු දේවල් මධ්‍ය ලක්ෂ ප්‍රමේයය ඔප්පු කරන්න අපිට අවශ්‍ය වෙනවා. පැහැදිලි නේද? හරි. මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ සාධනය proof of midpoint theorem. ප්‍රමේය ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ත්‍රිකෝණෙහි ඉතිරි පාදයට සමාන්තර වන අතර දිගින් එම පාදයෙන් හරියඩක් වේ. Theorem: the straight line segment through the midpoints of two sides of a triangle parallel to the third side and equal in length to half of it. දරුවනේ අපි දැන් යන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයය සාධනය කරන්න. We are going to prove the midpoint theorem. හරි. this is a formal proof. අපි කියලා විධිමත් සාධනය කියලා. මේ තියෙන්නේ රූපය. හරිද? මේ රූපෙ මත අපි දත්තේ බලමු. අපි දත්තේ අපි එහෙම ලියාගමු. මොකද මම තමයි මාධ්‍ය දෙකෙම මම ක්ලාස් කරන හින්දා මම දෙකෙන්ම පද්ධති කරනවා. ඒ අපහසුයි තමයි. يعني මාධ්‍ය දෙකෙන්ම එකවර මේ වගේ වීඩියෝස් අපි මේ මම හිතන්නේ දාලා එක අද ලොකු මේ අභියෝගයක්. ඉතින් ඒක පුතාලා ජය ගන්න. ඉතින් මේක ලංකාවේ හැමෝම බලන හින්දා මේ අපේ මහසිය ප්‍රතිපල අපිට තියෙනවා. ඉතින් ස්තුතියි බලලා හැමෝටම සහ පොඩි හැමෝම ලියා ගන්න. ඉතින් මේක දත්තේ ABC ත්‍රිකෝණයේ D හා E අණු AB සහ AC පාද වන මධ්‍ය ලක්ෂ වේ. The midpoint of the side AB and AC of the triangle ABC are D and E. හරි. ඒ තමයි දත්තේ තමයි. අපි සාමාන්‍ය දන්නවා ප්‍රමේය සාධනය කරද්දී පියවර කීයක් කියලාද? 4ක්. එක දත්තය. දෙක තමයි මොකන්ද? සාධනය කළ යුත්තේ. to prove that. මොකද සාධනය කරන්න ඕනේ? BC සමාන්තරයි DE. ඊට පස්සේ මේ අනිවාර්යෙන් වෙනවා අපි DE මෙහෙම යා කරමු නේද? අනිවාර්යෙන් මේක යා කරමු මෙහෙම. මේක යා කරමු. we join DE like this. හරි. සමාන්තරයි
මේ දෙක සමාන්තරයි සහ DE කියන්නේ BC වලින් භාගයක්. හරි. ඊට පස්සේ අපිට මේක කරන්න අපිට නිර්මාණයක් කරන්න ඕන. there is a construction. නිර්මාණය මොකන්ද? මේකයි නිර්මාණය. අපි මේ කියනවානේ AD පාදේ කියනවානේ. AD පාදේ සමාන්තර මේ රේඛාවක් ගහනවා C හරහා. ඒක C හරහා රේඛාවක් ගහනවා සමාන්තර වෙන්න මේක දික් කරපුවාම ඒක හම් වෙනවා T වලදී. T වලදී මෙහෙම හම් වෙනවා. ඔය තමයි නිර්මාණය. අපි ඒක මෙහෙම ලියුවා. නිර්මාණය මෙහෙම වෙනම ලියුවා. Construction. Draw a straight line through C parallel to BD such that it meets DE produced at T. දික්කර Dට T හිදී හමුවනසේ BD සමාන්තරව C හරහා රේඛාව අදින්න. මේ තියෙන්නේ. හරි. C හරහා රේඛාවක් ගහනවා කොහෙද? AB සමාන්තරව. AB සමාන්තරයි CT විතර රේඛාවක් ගහනවා. ගහද්දී මේ D මෙහෙම දික් කරපුවම T වලදී හම් වෙනවා. ඒ තමයි නිර්මාණය. එතකොට මේක වල නිර්මාණය මතක තියාගන්න ඕන දෙයක්. හරි. මේක ඔප්පු කරන්න නිසා අවලි බාහිරදී අහන්නේ නැහැ. නමුත් ඔය අච්චුපදී තියෙනවා මේක ඔප්පු කරලා අපි දැනගන්න ඕන. හරි. එහෙනම් අපි බලමු මෙහෙම. ඔප්පු කරන්න අහන්න නැතුව උනාද ඔප්පු කිරීම හා සම්බන්ධ ගැටලු අහනවා. හරි. එහෙනම් අපි මේක බලමු දැන් සාධනය කරන්න මේ යන්නේ. හරි. එහෙනම් අපිට මෙහෙමයි. මම පොඩ්ඩක් මේක පොඩ්ඩක් එකපාරම කරන් අමාරුයි. ටිකක් දිග මේ අවස්ථාවක්. දිග අවස්ථාවක්. මෙහෙම කරමු මම. දැන් මම කරන්නේ හතර නේද? සාධනය. එක හරි දෙක හරි නිර්මාණය කෙරුවා දැන් සාධනය කරන්න යන්නේ. හරි. ඒ සාධනය කරද්දී proof සාධනය proof මෙහෙමයි. අපි දැන් අපිට මොකද ප්‍රධාන අවශ්‍යතාවය? BC සමාන්තරයි DE කියලා පෙන්වන්න ඕන. ඒ වගේම DE සමානයි 2 BC කියලා පෙන්වන්න ඕන. හරි. ඔතන පැහැදිලි පේනවා අපි මූලික දේ තමයි මෙයයි මේ සමාන්තර වෙන්න ඕන. දැන් මේ තියෙන්නේ මොකද්ද මේ රූපය? this is චතුරස්‍රය. this is කොටුරිය නේද? මේ චතුරස්‍රය. මේ චතුරස්‍රය සමාන්තර වෙන්න නම් අනිවාර්යයෙන්ම හොයන්න ඕනේ. අපි පළමුව ඔප්පු කරන්න ඕන මේක එනවා මොකද්ද? සමාන්තරස්‍රය කියලා පෙන්වන්න ඕන. එහෙනම් අපි ඉස්සලා පියවර තමයි මොකද්ද? BC TD පෙන්වන්න ඕන මොකද්ද? සමාන්තරස්‍රය කියලා පෙන්වන්න ඕනේ. එහෙනම් ඒක පෙන්වන්න නම් අපිට මෙහෙම දෙයක් කරන්න ඕන. සමාන්තරස්‍රය වෙන්න නම් මොකද වෙන්න ඕනේ? අපි දන්නවා පාද දෙක සමාන්තරයි. සමාන්තර හා සමාන වුණොත් මොකද වෙන්නේ ඒක? ඕනම චතුරස්‍රයක් සමාන්තරස්‍රය වෙනවා. නේද? කිසියම් චතුරස්‍රයක පාද දෙක සමාන හා සමාන්තර නම් එම චතුරස්‍රයක් සමාන්තරස්‍රය වෙනවා. එහෙනම් මේ නිර්මාණයේ අනුව අපිට පැහැදිලිව පේනවා BD සමාන්තරයි C කියලා දීලා තියෙනවා. අපිට CT කියලා දීලා තියෙනවා. අපි කියනම් බැරි වෙලාවත් ඔප්පු කිරුවොත් BD සමානයි CT කියලා මොකද වෙන්නේ? මේ සමාන කියලා ඔප්පු කිරුවොත් අනිවාර්යයෙන්ම මේක මොකද්ද? සමාන්තරස්‍රය වෙනවා. හරිද එහෙනම් අපි එතට යන්න ඕන. එහෙනම් එතට යන්න අපිට තව දෙයක් කරන්න ඕන. එහෙනම් මෙයයි සමාන වෙන්න නම් අපි එහෙනම් මෙහෙම කරන්න ඕන එහෙනම්. මේ සමාන වෙන්න අපි එහෙනම් ඉස්සර මේ සමාන එක පෙන්නන්න වෙනවා. මොකන්ද? AD සමාන්තරයි CT කියලා පෙන්නන්න වෙනවා. මේ දෙන සමාන කියලා පෙන්නන්න නම් මොකෙන්ද ඕනේ? මේ කියන මොකන්ද මේ? ත්‍රිකෝණ දෙකේ මොකන්ද? අනුරූප පාදනේ corresponding side. එහෙනම් අනිවාර්යයෙන්ම මේ දෙන්න බලාව කරන්න ඕනේ. අංග සම කරන්න ඕනේ. එහෙනම් පළවෙනි අවස්ථාව තමයි මොකන්ද? එහෙනම් AD E ත්‍රිකෝණයේ අංග සමයි CET ත්‍රිකෝණය කියලා පෙන්වන්න වෙනවා. අපිට ඔය හතර අපි යනවා. අපි මෙතනට යන්න ඕන. එහෙනම් මේ තමයි පියවරාංක 1, මේ පියවරාංක 2, මේ පියවරාංක 3, මේ පියවරාංක 4. එහෙම වුණොත් තමයි අපිට මෙන්න මෙතන මේක කරන්න පුළුවන් වෙන්නේ. පස්සේ පියවර හැටියට.
අපි අර මුලින්ම කරමු එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරමු. දුවපතේ අපි දැන් යන්නේ අපේ අවසාන ඉලක්කය මේකනේ. අපි ඊළඟ පස්වෙනි පියවර කියන. මේ පහේ මේ 6 කියන. ඒ 5යි 6ට එන්නලා අපි ඉස්සලාම එක සම්පූර්ණ කරන්න ඕන. මේ යන්නේ එක කරන්න. in triangle ADC and CET. හරි. තව පේනවා ඉස්සලාම කරානේ පැහැදිලිව මුලින්ම අද දවසේ කෙරුවේ පරඩි ගාන. අන්න ඒ ගාන තමයි දැන් මේ කරන්න යන්නේ. කෙලින්ම මේ දෙක පැහැදිලිව දැන් පුතාලා දැන් ඉතා පැහැදිලි මොහොත අවස්ථාව උනේ. ඔව් A X කොළ පාද අවස්ථාව. දැන් මම එච්චර ලොකු පැහැදිලි හිමක් කරන්නේ මම කරමු හින්දා මේක A1. මේ මොනවාද? ප්‍රතිමුඛ කෝණ. මේක A2. ඒ මොහොත ඒකාන්තර කෝණ. මේ තමයි x1. ඒ මොකන්ද? d1 දත්තය. ඒ අපි ඒක ඉස්සෙල්ලා ලියමු හදන්නේ. AED ත්‍රිකෝණයේ සමානයි මොකද මේ ලියන්න බෑ මේකලා එක CET vertically opposite angle. උදා ලියන්නේ සිංගල් බිඳින්බය ප්‍රතිමුඛ කෝණ. ඊපස්සේ අපි ගන්නවා A2. මොකද A2 කියන්නේ? මෙයි නේද? මෙයි මොනවද මේවා? ඒකාන්තර කෝණ. alternate angle. DA E සමානයි මොකන්ද? ECT alternate angle. කියන්නේ ඒකාන්තර කෝණ. එහෙම වෙන්නේ ඇයි? මෙන්න මේ පාද සමාන්තරින් ඉඳලා. AD සමාන්තරයි AD parallel to CT. AD සහ CT සමාන්තරයි. හරි. එහෙනම් අපි යමු ඊට අපේ අවසාන එක x1. මොකද x1 කියන්නේ? AE සමානයි EC. AE සමානයි EC. ඒ මොකන්ද? given. D1. එනිසා ADE ත්‍රිකෝණය අංග සමයි මොකන්ද? CET ත්‍රිකෝණය. පදා AAS. මෙන්න කෝණ පාද අවස්ථාව. එහෙනම් මෙන්න මේක අපි ඔන්න අවසන් කෙරුවා. ඇයි එහෙම කෙරුවේ? මෙන්න මෙතනට එන්න ඕනේ නේද? මොකන්ද? මෙයයි සමාන වෙන්න. දැන් සමාන නේද? ඇයි හේතුව මොනවද ඒවා? corresponding side. අනුරූප පාද. එහෙනම් එමෙලිසා අපි කියන්න පුළුවන් මොකන්ද පුතා? AD සමානයි CT. හරි. ඔන්න අපි පරිලි දෙවෙනි එක ඔන්න හරි. ඒකත් කෙරුවා ඔන්න. ඒකත් හරි. දැන් අපි දැන් මෙතනට යන්න ඕන. ඇයි මේක සමාස්වාස්‍යයක් වෙන්න නම් මේ දෙක සමාන්තරින් ඉඳලා මේ දෙක සමානයි කියලා පෙන්නුවොත් හරිනේ පුතේ නේද? මේ සමානයි කියලා පෙන්නන්න බෑ. ඒක තමයි වෙන්න ඕනේ. හරි. අපි දැන් දන්නවා මෙහෙම දෙයක්. අපි දන්නවා මෙයායි මේ සමානයිනේ. එහෙනම් මෙයා අපිට 6 cm කියලා. දැන් මෙයක් කියදනම් 6 cm. හරි. නමුත් අපි දන්නවා B කියන්නේ mid point එක. එහෙනම් B මන්ද ලක්ෂය නම් මෙයා 6 නම් මෙයාත් 6යි. දැක්කනේ එහෙනම්. මෙයා 6 නම් මෙයා 6යි. මෙයා 6 නම් මෙයා 6 ඉඳන් අනිවාර්යෙන් මේ දෙන්න ඉබේම සමාන වුණා. අපි හැබැයි යන්න ඕන මෙන්න මෙහෙම. අපි නියම මෙහෙම. අපි ලියමු AD සමාන තමයි එක්කේ කවුද ඉන්නේ? මෙයා සමාන එක. මේ සමානුයි. මේ සමානුනේ ත්‍රිකෝණ දෙක අංග සමානුනේ ඉඳලා. නමුත් මම මුලින්ම දන්නවා මේ සමානයි කියලා. ඒ හේතුව දත්තය. එහෙනම් AD සමානයි DB. මොකන්ද? D is midpoint of AB. side AB. D අනු AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය වේ. උදාහරණයක් සිංහලෙන් බලන්න D අනු AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය වේ. හරි. එහෙනම් අපි දන්නවා ප්‍රත්‍යක්ෂනේ මේ බලන්න. අපි දන්නවා කරා අපේ 9 පන්තියේදී AD සමානයි CT, AD සමානයි DB අනිවාර්යයෙන්ම වම් පැත්ත සමාන හින්දා අනිවාර්යයෙන් මේ දෙන්නත් මොකෝ වෙන්නේ? සමාන වෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් එහෙනම් මොකද්ද? BD කිව්ව එකයි මෙතන DB කිව්ව එකයි
BD කිව්වත් දෙකම එකයි. ප්‍රශ්නයක් නැහැ. හරිද? CT සමානයි BD කිව්ව එකයි. BD සමානයි CT කිව්ව එකයි. මේ පද වලමයි මානුල විතරයි. ඒක එහෙම කිසි ගැටලුවක් නැහැ. එහෙනම් මම අපේ ඊළඟ එක මොකක්ද එහෙනම් BD සමානයි BD නේ. DB කියන්නේ මොකද්ද? BD සමානයි මොකද්ද? CT. අන්න එහෙනම් මේ අවස්ථාවත් ඔන්න සම්පූර්ණයි. දැන් පැහැදිලිද? right. එහෙනම් අපි දන්නවා පුතේ මේ දැන් මේ සමානයි. මේ අනිවාර්යෙන්ම මේ දෙන්න සමානයි. මේ දෙන්න සමානයි. මම තුනක් දාන්නවා. පැහැදිලි නේ මේක? සමානයි. එහෙනම් ඒ වගේම සමානයි දැන් මේ දෙන්න සමාන්තර එකක් ගන්නවානේ. මේ සමාන්තරුනේ. නිර්මාණයනේ. නිර්මාණයෙන් අපිට කියන්න පුළුවන් but නමුත් BD සමාන්තරයි CT. හේතුව මොකද්ද? නිර්මාණය. construction. equal to construction. නිර්මාණය. එම නිසා අපතවද මෙයයි මේ සමානයි පොඩ්ඩ ආයෙ අදින්න මෙහෙම රූපයක් D B C T. මේ සමානයි මේ සමාන්තරයෙන් හින්දා අනිවාර්යයෙන් මොකද වෙන්නේ? therefore BCT BCDT is a parallelogram. එනිසා BCTD යනු සමාන්තරාශ්‍රයකි. එහෙනම් අපි අවශ්‍ය ඉලක්කයට හොඳ අපි ලඟු වුණා. එහෙනම් පැහැදිලි දැන් මේක සමාන්තරාශ්‍රයන් නම් අනිවාර්යෙන්ම මේ දෙන්න ඉබේම සමාන්තර වෙනවා. ඒක කියන්නේ නැහැනේ. ඒක සමාන්තරාශ්‍රයන්නේ. ඒ නිසා අපි කියන්න පුළුවන් නම් ප්‍රශ්නාංක 1 උත්තරේ ඒ නිසා BC සමාන්තරයි DD. DT නේ. BC සමාන්තරයි DT වගේ. දැන් මෙහෙම අපි දන්නවානේ DT මෙහෙම තියෙනවා. DT තියෙනවා බෙද හරි E තියෙනවා. එහෙනම් DT රේඛාවයි D රේඛාව කියන එකම රේඛාවේ. එහෙනම් අනිවාර්යයෙන්ම DT කිව්ව එකයි D කිව්ව එකයි. එහෙනම් මේ අපේ අවස්ථාවේ යම් තියෙන BC සමාන්තරයි D නේ. මෙයා නෑනේ. එහෙනම් අපි හිතියද පුළුවන් එමෙ නිසා BC සමාන්තරයි මොකන්ද? DE කියලා ලියන්න පුළුවන් ඔන්න ප්‍රස්ථාංක එක හරි. හරි. දැන් යමු අපි දෙවෙනි එක. නම් මේ මොකද්ද මේ තියෙන්නේ? අද අපි දවසේ කරු දෙවෙනි ගැටලුව නේද? දෙවෙනි උදාහරණය. මම ඒකයි ඒ දෙකම මම දැන් වරක් දැන් කරයි කියන්නේ මේක හරි පහසු වෙන්නේ. මොකද අපි දැන් පළවෙනි පාවිච්චි කරලා දෙවෙනි ඉද පාවිච්චි කරලා දන්නේ. දෙවෙනි මොකන්ද? අපි දැන් අනිවාර්යයෙන් පෙන්නන්න ඕන මොකන්ද? මෙයාව. BD සමානයි 2 1යි BC. අපි දැන් ගන්න මේක දිගිස්ස පැරලොගම් නේ. මේක සමරසස්සකින් දා කෙලින්ම කියන්න පුළුවන් BC සමානයි DT නේ. මොකද හේතුව ABCD BC වරහතුනේ BC TD is a parallelogram. BC TD යනු සමස්තස්තේකි. මේ වරහතුනේ හරි. එතකොට එනම් පැහැදිලි වෙනවද? තව දෙයක් දන්නවා අපි දැන් BC යොන්ද දැන් අපි අවශ්‍ය වෙනවා BC නේ. BC තියනවද? BC යොන්ද ගත්තා. BC හරි. BC නේ හරි. අපිට ඔප්පු කරන්න තියෙන එකේ වෙනම ලියන්නම් D සමානයි 2 1යි BC BC නේ yes BC නේ එනම් BC හරිද? BC තියෙනවා. නමුත් මෙයා නැහැනේ. මෙයා නැතුණා තමයි කෙලින්ම මෙයා නැති කියලා අපිට මෙයාව මෙතනට සම්බන්ධ ගන්න වෙනවා. කෙලින්ම මෙයාව අයින් කරන්න බෑනේ. මොකද අපි සම්බන්ධයේ මේ සම්බන්ධය අර ඉවරයි. BC කියන්නේ TD. එහෙනම් අපි මෙයාව අයින් කරනවා. මෙයාව අයින් කරලා ඒ වෙනුවට මොකද්ද අපි දාගන්න ඕනේ? DE එක දාගන්න ඕන. මෙතන දෙක එක ඉන්න ඕන. එහෙනම් මෙතන දෙක එක ඉන්න නම් මෙතන දෙකේ බෙදන්න නම් මෙහා පැත්ත කොහෙන්ද ඕනේ? දෙක කියලා 2යි D කියලා පෙන්වන්න වෙනවා. නේද? දෙකෙන් ඒ වුණා දෙකෙන් බෙදුවොත් මේ පැත්ත දෙකෙන් බෙදෙන්නේ නේ. පැහැදිලි නේ කියන බව. හරි. එහෙනම් DT කියන එක
අපි ලියමු 2D ගේ වියන්දම් බලමු. ඒක වෙන වෙනවනේ මේ බලන්න මේ. අපි දන්නවනේ මේ දැන් ත්‍රිකෝණ දෙක අංග සමහින්දා අනිවාර්යෙන්ම මෙයයි මේ සමානයි වගේ මෙයත් මේ සමානයි. ඒ හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. ඒ නිසා මේ වෙලේ පුළුවන් අපිට තවද DE සමානයි මොකන්ද? ET. හේතුවයි මේ ත්‍රිකෝණ දෙක අංග සමහින්දා. අංග සමහින්දා හරි. එහෙනම් අපි කෙලින්ම ලියන්න පුළුවන් දෙන්නේ මෙයා පහනේ. එහෙනම් සම්පූර්ණ DT කියන්නේ මොකක්ද එහෙනම්? DT කියන්නේ එහෙනම් මොකක්ද? අපි මෙහෙම DT එක මොකක්ද? DT හැදෙන කොහොමද? D දල ET නේ. මෙහෙම ලියමු. DT සමානයි D දල ET. හරි. එතකොට DT සමානයි අපිට ඔප්පු කරන්න කියන එකේ D නේ තියෙන්නේ. මෙයාව තමයි ඕනේ. මෙයාව ඕනවා. මෙයාව අපි අයින් කරමු එහෙනම්. එයාව අයින් කරද්දී අපි දන්නවා මේ දෙක සමානනේ. එහෙනම් මෙයාව අපි අයින් කරලා එතන කව දාන්නේ? මෙයාව දානවා. හවුද? මෙයාව අයින් කරලා මෙයාව අපි කැන්සල් කරලා ඒ වෙනුවට මෙයාව දානවා. ඒ මේ දෙක සමානනේ. එහෙනම් මෙතන දානවා මෙයාව අයින් කරලා DE දල ET වෙනුවට මොකක්ද දාන්නේ? DE දානවා. DE දානවා. එහෙනම් DC සමානයි DT සමානයි 2යි DE. පැහැදිලිද එහෙනම් මම ඉස්සලා කිව්වා මේක හරිනේ 2යි DE ආවා. එහෙනම් අපි මේ භාගයක් මෙතන තියෙන්නේ 1යි DE නේ. දෙපැත්තම දෙකෙන් බෙදනවා. මෙතන කොහොමද DE සමානයි 2 1යි DT කියලා ඔන්න ආවා. ඊට DT කියන්නේ මෙයානේ. DT කිව්ව එකයි DE කිව්ව එකයි. ඒ නිසා අවසානයෙන් පුළුවන් ඒ නිසා DE සමානයි 2 1යි මොකද්ද? තව දෙයක් ලියන්න ඕනේ නේද? 2 1යි මෙහෙම ලියමු. 2 1යි DT නේ. හරි. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මොකද? BC නේ. අපි දන්නවා මෙහෙම. මෙයා BC එක සමානනේ. ඒ මේකේ සමෝපාදනේ. කෙනෙකුට පුළුවන් DE සමානයි මොකද්ද? 2 1යි DT කියලා. මේ වරහය තුනේ BC සමානයි DT සමානයි මේ BC දාන්න ඕනේ. මේ DC සමානයි BC. අන්න සම්බන්ධතාවය ආව නේද? පොද. DT අපි අයින් කරන්න බෑ. මෙයා අයින් කරලා මෙයාව දාන්න ඕන. අපි දන්නවා මෙයා මේ සමාන එක දන්නවා අපි. ඒ හේතුව අපි ඉස්සරහට ලිව්වා ඒක. ලිව්වෙ හින්දා අපි ලියන්න ඕනේ නැහැ ඒක. මේ නෙවෙයි. මේ නෙවෙයි කරන්නේ. හරි. ඒ ලිව්වා නෙවෙයි. ලිව්වෙ හින්දා කෙලින්ම DT අයින් කරලා ඒවල මෙයාව දානවා. DT අයින් කරලා දානවා BC. එහෙනම් ඔය තමයි අවසාන දෙවෙනි ප්‍රතිඵලය. ඔච්චර තමයි බන්දරක් ප්‍රමේය ඔප්පු කරන විදිහ. ඉතාල පැහැදිලි නේ? ආය පාරක් වීඩියෝ බලලා එහෙම තේරුම් ගන්න. හරි. අපේ ඉංග්‍රීසි මීඩියම් නුවර තමයි අපිට ලියාගන්න මම කියන්නම්. In PQT triangle ST and U are the midpoints of PQ, PR and QR respectively. In PQT triangle, STU are the midpoint of the side PQ, PR and QR respectively. Question number 1, show that QUTH is a parallelogram. QUT is a parallelogram. Second one, PST triangle congruent URP triangle. PST triangle equal quarter PQR triangle. Hi. Then before that, අපි මේක පොඩි මෙහෙම කරමු. මේ ජොයින් කරමු. midpoint නේ. midpoint නම් මාක් කරලා බලන්න midpoint නම් මෙයා equal. මෙයා equal. මෙයාමයි equal. මෙයාමයි අපිට සමපාද සිකවල කියලා දීලා නැහැනේ. එහෙනම් equal triangle නේ. යාම ඉන්න මොහොමම අපි එහෙම මේ පාද සමාන කියලා අපිට හිත දමාවේ. එහෙනම් අපි ඔහොම කරලා යමු. මෙයා සමාන මෙයා සමාන මෙයා සමාන. මෙයා යා කරමු එහෙම. ජොයින් කරමු එහෙම. එහෙම ජොයින් කරමු.
ඕජන් කරමු. දැන් අ මුලින්ම පෙන්නන්න මොකද්ද? QUTR. QUTR පෙන්නන්න මොකක්ද? TS as a parallelogram. අපි සමස්තශිකයක් පෙන්නන්න නම් අපිට ආයෙ කරන්න පුළුවන් අපිට පුළුවන් නම් මේ සමාය කියලා පෙන්නනවා. හරිද? ඒ වගේම මේ සමාන්තර කියලා පෙන්නනවා. ඒකට මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම මෙයා සමස්තශන්නේ. අපි එන ඔතනට අපි යමු. අපි දන්නවා මිඩ් පොයින්ට් තියෙනවා. මම බද්දලක්ෂ මේ xt කියන මේ බද්දලක්ෂය නම් මෙහෙමනේ. මේ බලන්නකො. දැන් අපි දන්නවා in PQR triangle PQR ත්‍රිකෝණයේ PS සමානයි SQ. PT සමානයි මොකක්ද? TR. ඔය බලන්න D8 දත්තේ given D8 given. හරි. එහෙනම් එබිනිසා තමයි මේ සමානයි හින්දා මොකද වෙන්නේ? අපි කියන්න පුළුවන් there are two relation. මේ මොකක්ද? සම්බන්ධතා දෙක. ST සමාන්තරයි QU. හෝ QR කියලා කියන්න පුළුවන්. QR කියනකො QR. ST සමාන්තරයි QR. QU කිව්වොත් එකයි ඈ. හරි. ඊට පස්සේ මෙහෙම කියන්න පුළුවන්. දෙකේ එකයි QR. දෙකේ එකයි QR සමානයි. මම වෙනකොට අඳින්නවරට පැහැදිලි වෙන්න ඕනේ හින්දා මොකද මේ හැමදේම කරන්න ඕනේ. ඔයාලට පැහැදිලි වෙන්නනේ. මට පැහැදිලි වෙන්න නෙමෙයිනේ. අපි ඒක වැඩිපුර වෙලාව අරන් මේ වීඩියෝස් දාන්නේ. ගණන් එකක් දෙකක් දාලා හරියන්නේ නැහැ නේද? හරි. හරි. එහෙනම් මේ සමාන්තරයි. ඒ වගේම මෙයා x මෙයා p නේ. එහෙනම් xt සමාන්තරයි QR. පැහැදිලිනේ? මම ලොකු ත්‍රිකෝණය යන්නා. ඊට පස්සේ xt දෙකේ එකයි QR සමාන මොකද්ද? xt අනිත් පැත්තට ලියමු. xt සමානයි දෙකේ එකයි QR. ඒක මොකක්ද? හේතු වල බලන්නේ මේ වලහයතුනේ යන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මෙතන ඉදමනිය විතර ලියන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මිඩ් පොයින්ට් තියෙනවා. right හැමෝනියන් වලහයතුනේ මිඩ් පොයින්ට් තියෙනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරි. දැන් ඕන්න අපි අපි දන්නවා xt සමාන්තරයි QU නේ. දැන් xt සමාන්තරයි QU නම් xt සමාන්තරයි QR කියන්නේ QU කියලා දෙක එකයිනේ. ඒක ප්‍රශ්නයක් නෑ. අපි මේක පෙන්නන්න ඕන. xt සමානයි QU කියලා පෙන්නන්න ඕන. අපි දන්නවා QU කියන්නේ මොකද වෙන්නේ? QR වලින් කියන්නේ භාගයන්නේ. එහෙනම් QU සමානයි දෙකේ එකයි මොකන්ද? QR. ඇයි මේ වරහතුනේ U is the midpoint of QR. නේද? U is the midpoint of QR. QU සමානයි දෙකේ එකයි QR. QU කියන්නේ සම්පූර්ණ පංගුවේ කීය පංගුවක්ද? දෙකේ පංගුවක්. එහෙනම් QU equal දෙකේ එකයි QR කියන්නේ මොන හේතුව? U is the midpoint of QR. U යලු QR හි මධ්‍ය ලක්ෂය වේ. පැහැදිලිනේ? එහෙනම් අනිවාර්යයෙන්ම පුතාලා පේනවා සමීකරණයේ දකුණු පැත්ත එහෙමම සමානයි. left side right side are equal. therefore ST සමානයි QU. එහෙනම් මෙයා හොඳ හරි. සමානයි. ඒ බලවයි ඒ වගේම තමයි ST සමාන්තරයි QR කියන්නේ ST සමාන්තරයි මොකන්ද? QU නේ. නේද? මේක proof. මේක පෙන්නවා. සාධිතයි. proof. සාධිතයි. හරි. එහෙනම් එබිනිසා මොකද වෙන්නේ? QUTS is a parallelogram. කියන්නේ එහෙනම් QUTS චතුරස්‍රය සමස්තශාස්ත්‍රය. කියන්නේ QUTS චතුරස්‍රය සමස්තශාස්ත්‍රය. හේතු වලින් වල හැතුනේ සම්මුපාදී වල සමාන හා සමාන්තර වෙවි. සම්මුපාදී වල සමාන හා සමාන්තර වෙවි. The opposite side of the quadrant is equal and parallel. එන ප්‍රශ්නාංක 1 හරි. මොකද දෙවෙනි එක බලමු ගන්නේ. මොකද මම මේ ප්‍රශ්නාංක 2 කරලා ආයෙ රූපවල ඇද්දා. අර තේරුම් කරගන්න ඕනේ ඉන්න. පහසු නින්දා. අපිට මොකද ඉලක්කය PST මෙයානේ මේ ත්‍රිකෝණයයි අංග සම කරන්න ඕන. හරි. දැන් අංග සම කරන්න අපි දන්නවා අවස්ථා 4 දන්නවානේ. පැහැදිලිවද පේනවා අපිට
මෙයයි මේ සමානයි නේද? එක පාදයක් සමානයි. නේද? මෙයයි මේ සමාන නැහැනේ. ඊළඟට x තමයි අපිට අයින් කරන්න වෙනවා නේද? ඒ වගේම අපි ඔහොම බලන් ගියාම අපි බලමු මේක මොකන්ද හොඳම ක්‍රමය කියලා. අපි දන්නවා මෙයයි මේ සමාන්තරෙහි දන්නවා. මේක සමාන්තරෙ හින්දා අපිට ලියන්න පුළුවන් අනිවාර්යෙන්ම මේ කොනේ මොන කොනද? අනුරූප කොන. corresponding angle. එනවද S හරි A හරි. මේ S1 මේ A1. හරි. අපි ඉතින් දැන් කියනවා අපිට එක්කෝ මෙතන A එකක් ගන්න වෙනවා. එහෙම නැත්නම් x එකක් ගන්න වෙනවා. දැන් මුලින්ම කිව්වා SA x උනොත් මේ SA x උනොත් අනිවාර්යයෙන්ම මේ සමාන වෙන්න ඕන. අය මේ සමාන කියලා පෙන්වන්න පුළුවන් නේද? අපි පෙන්වන්නේ ඒක උනේ. ඒක එහෙම කරන්න පුළුවන් නේ. අපි x ගමු. ඒක ලේසි. හරි. A වලින් ගන්න පුළුවන්. ඒකෝ ගන්න. ඒක ගන්න අපිට මේ සමාන්තරනේ. මේ සමාන්තර වෙන්නේ. මේ පාද සමාන්තරයි. ඒ සමාන්තර වෙන්නේ අපි දන්නවා මෙයා මිඩ් පොයින්ට් නේ. මේ දෙන මධ්‍ය ලක්ෂින්ද අනිවාර්යයෙන්ම මේ සමාන්තර වෙනවා. ඒ ඉඳලා අපිට වෙන්න පුළුවන් මේයි මොනවාද? අනුරූප කෝණ වෙන්න පුළුවන්. corresponding angle. ඒක දිග වැඩි. අපි මෙහෙම කරමු. අපි ඉස්සරහ පෙන්නුවානේ. මුලින්ම අපි පෙන්නුවා xt සමානයි ur කියලා පෙන්නුවා. නේද? අපි xt සමානයි පෙන්නුවානේ ඇත්තෙන්ම qe කියලා. qu කිව්ව එකයි xt සමානයි ur කිව්ව එකයි දෙක එකයි මේක දන්නවනේ. දෙක එකයිනේ. හරි. එහෙනම් අපි මේ එහෙම කරමු. මේ තමයි වඩා ලේසි ක්‍රමය දෙකම හරි. මේක තමයි ලේසි ක්‍රමය. SAS. පාද SA x මේ x2 එක. හරි. එහෙනම් මෙහෙම කරමු. එහෙනම් දැන් in triangle EST and triangle URT. EST ත්‍රිකෝණය සහ URT ත්‍රිකෝණය සලකුණු. එහෙනම් අපි දන්නවා PT සමානයි මොකන්ද? TR given D ඇත. ඊට පස්සේ PT සමානයි මොකන්ද? PT සමානයි URT. ඒ මොකන්ද? corresponding angle. අනුරූප කෝණ. මේ අන්නේ සිංහලෙන් බය අනුරූප කෝණ. ඒ අනුරූප කෝණ වෙන්නේ PS සමාන්තරයි නැත්නම් PQ සමාන්තරයි මොකන්ද? XT සමාන්තරයි QR නේද? මේ දෙක සමාන්තර වෙන්නේ. ඒ හින්දා මෙයා මේ සමාන වෙන්නේ. හරි. එතකොට අපි අනිත් එක ගන්න පුළුවන් XT සමානයි QU නෙවෙයි මේ වෙන්නේ. XT සමානයි QU නේ. සමානයි මොකන්ද? UR. එහෙනම් පැහැදිලිනේ XT සමානයි QR. ඒකත් අපි සාධිතයි. එමේ නිසා මොකද වෙන්නේ? PST ත්‍රිකෝණය අංග සමයි URT ත්‍රිකෝණය මොකද්ද? SAS පාද කෝණ පාද අවස්ථාව. එහෙනම් ප්‍රස්ථාරයක දැන් පැහැදිලි නේද? ආයෙ පාද බලන්න. අපිට පෙන්නන්න මේක. මේත් අපි දැන් ඔප්පු කරන්න යන්නේ. මොකද්ද? PST මෙන්න මේ පුංචි ත්‍රිකෝණය මේ පුංචි ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය කියන්නේ සම්පූර්ණ ත්‍රිකෝණයෙන් කීය පංගුවක්ද? 4 පංගුවක්නේ. බලන්න. මේක පේනව නේද? පැහැදිලි පේනවද මේ? නිකන් අපි බලමු නිකන් සාමාන්‍ය අපි හය පන්ති බලමු. මෙයා කියන්නේ මේ සම්පූර්ණයෙන් කීය පංගුවක්ද? 4 පංගුවක්නේ. අපි දන්නවා දැන් පැහැදිලිවම මේ දෙක සමානනේ. ඒ සමාන වෙන්නේ මේ. අංග සමාන මොකද වෙන්නේ? වර්ගඵලයේ සමානයි. මෙහෙම යාගේ දුවොත් මොකද වෙන්නේ? පැහැදිලිව මේ දෙක සමානකේ පේනවනේ. අර පැහැදිලි පේනව නේද? මේක විකර්ණයනේ. මේ සමානයි. එහෙනම් අනිවාර්යයෙන්ම 1 2 3 කීයක් තියෙනවද? 4ක්. ත්‍රිකෝණ 4ක් තියෙනවා. 1 2 3 4ක්. එහෙනම් 4න් සම්පූර්ණ ත්‍රිකෝණේ මෙයා කීය පංගුවක්ද යන්නේ? 4න් පංගුවක්. පැහැදිලිනේ? ඒක අපි සාමාන්‍ය රූපෙහි අපි ඒක පෙන්නන්න පුළුවන්. මම මේක මෙහෙමයි අපි ඔප්පු කරන්නේ. මෙයන්ට දැන් අංග සමානේ මේ නිසා ලියන්න පුළුවන්. PST ත්‍රිකෝණය areas වර්ගඵලය සමානයි. URT ත්‍රිකෝණය. හේතුව මොකක්ද හේතුව?
මේ දෙක අග්‍ර සමයෙන්ද. අග්‍ර සමයෙන්ද මේ වර්ග ඵලයෙන් සමානයි. හරිද? ඒ වගේ අපි කියන්න පුළුවන් මේක හරිද? මේ දෙක වර්ග ඵලයෙන් සමානයි. මේක අපි මෙහෙම ජොයින් කරුවොත් මෙහෙම x cube විකරණය අපි දන්නවා 10 පන්ති කරුවා සමස්ථාස්සය නේද මේක. මේක ඔප්පු කරුවා මේක ප්‍රශ්නාංක එකෙන් ඔප්පු කරුවා මේක මොකන්ද? මේක සමස්ථාස්සය කියලා ඔප්පු කරුවා. මේක පැරලොග්‍රෑම් එකක්. අපි 10 පන්ති කළාම තමයි එක්ක විකරණය මොකද වෙන්නේ? සමස්ථාස්සයේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. each diagonal bisect the area of the parallelogram. each diagonal bisect the area of the parallelogram. සමස්ථාස්සයක එක් විකරණය මේ විකරණය මේක වර්ගඵලයේ සමච්ඡේදය වෙනවා. මේ සම්පූර්ණ 60 නම් මෙයා 30 කියලා සමානව වෙන්න වෙනවා. ඒක තමයි කියන්නේ. එහෙනම් අපිට යන්න පුළුවන් මෙහෙම තවද Q මෙයා මේ දෙක සමානයි. මේ දෙක සමානයි. QU P ත්‍රිකෝණය සමානයි මොකන්ද? XTU ත්‍රිකෝණය. XTU ත්‍රිකෝණය. හේතුව SU කියන්නේ QUTS සමස්තයේ විකරණය වේ. SU QUTS මේ සමස්තයේ විකරණය වෙයි. හරි. එහෙනම් මේ දෙන්න සමානයි. ඒ වගේම මේක සමස්තයෙන් මේකන්නේ මේක සමස්තයෙන් ඒකේ දෙන්න මේ සමානයි නේ. මේ දෙන්න සමානයි. මේ දෙන්න සමානයි. මොකක්ද මේ දෙන්න කියන්නේ? යා. Q U R D T U R U T නේද? R T U ත්‍රිකෝණය. R T U ත්‍රිකෝණය සමානයි මොකක්ද? X T U ත්‍රිකෝණය. X T U ත්‍රිකෝණය. හේතුවයි අර තමයි මොකක්ද? U T මොකක්ද? X T R U සමස්තයේ විකරණය වෙයි. U T S T R U සමස්තයේ විකරණය වෙයි. හරි. දැන් තමයි පේනවා පැහැදිලි ඔබ මේ දෙන්න සමාන හින්දා අනිවාර්යයෙන් මේ දෙන්නත් සමානයි. අපි මෙහෙම ලියන්න පුළුවන් නේද? ඒ වගේම UR කියවේ UR විතර RTU එකයි URT එකයි නේ. අන්න හරිය URT කියන එක එකයි වෙනසක් නැහැ නේ. RTU URT. එහෙනම් මේ දෙන්න සමාන හින්දා මේ දෙන්න සමානයි. එහෙනම් මේ සමානයි අනිවාර්යයෙන් මෙයත් සමානයි. ඒ නිසා ඔය අවසාන වශයෙන් ඒ නිසා කියන්න පුළුවන් PST ත්‍රිකෝණය සමානයි URT ත්‍රිකෝණය සමානයි මොකන්ද? QUT ත්‍රිකෝණය සමානයි STU ත්‍රිකෝණය. පැහැදිලිනේ? හරි. ඇයි මේ සමාන හින්දා මේ දෙන්න සමාන වෙනවා. නේ? ඒ වගේ මේ දෙන්න සමාන හින්දා අනිවාර්යයෙන්ම මේ සමාන හින්දා මේ දෙන්න සමාන වෙනවා. ඔක්කොම සමානයි. ඒ අවස්ථාවලදී දෙන්න පුළුවන් මෙහෙම. අපි දෙන්න පුළුවන් අවස්ථාවේ මොකක්ද එහෙනම්? PST නේ. PST නේද? මෙයා. PST ත්‍රිකෝණය කියන්නේ දැන් මොකද වෙන්නේ? PST ත්‍රිකෝණය වල කියන්නේ සම්පූර්ණ කීපමද? 1 2 3 4යි. මේ සේරම බලන්න මේ 4 එක්කම මොකද වෙන්නේ? මේ 4 එක්ක වුණොත් හැදෙනවා කොහොමද? සම්පූර්ණ රූපය හැදෙනවා නේ. නේද? මේ 4 එක්ක වුණොත් ඕන මෙහෙම ලියමු වෙනවා. ඔව් ඕන මෙහෙම ලියමු. P QR සමානයි මේ ඔක්කොම එකතුව. හරිද? PST දාල QRT දාල අද මෙයන්නම් QUT දාල STU පැහැදිලිද? ඒ හින්දා අපිට කිලිපරියද පුළුවන් නම් අනිවාර්යෙන් මේ හතරම සමාන වේවා. මේ ඔක්කොම සමාන හින්දා අපිට පැහැදිලිද පුළුවන් PQ R ත්‍රිකෝණය කියන්නේ හතරම සමාන හින්දා අපිට අවශ්‍ය වෙන්නේ මොකන්ද? අවශ්‍ය වෙන්නේ PTS අවශ්‍යයි. PST අවශ්‍ය වෙන්නේ. මෙයා අවශ්‍ය වෙන්නේ. PST අවශ්‍ය වෙන්නේ. එහෙනම් ලියන්න පුළුවන් 4යි PST කියලා ලියන්න පුළුවන්. 4
4යි PST. එහෙනම් අපිට හොයන්න ඕනේ 4 එකෙන් ඉන්න PST උත්තර වෙන්න ඕන. PC වල සංගුණක එකයි. මෙතන 4යි. ඕෆිෂල් එක 4 මෙතන එක වෙන්න ඕන දෙපැත්තම 4ෙන් බෙදලා. එතකොට කොහොමද නම් PST ත්‍රිකෝණය සමානයි 4 එකයි PQ R ත්‍රිකෝණය කියන හොඳ අපිට ලැබෙනවා. දිග ගාන නේද? ගාන දිග වල අත වලහද තේරුම් ගන්න. හරි. දෙපාර තුපාර ඔක බලන්න. දරුවනේ අපේ ප්‍රශ්නාංක 8 කියන්නේ මොකද අච්චුපතේ ආරම්භයේ හදන්න යන්නේ Facebook එකේ. පුතා බලන්න ඉංග්‍රීසි මීඩියම් එකේ page number 27 කරලා ගන්න සිංහල මීඩියම් page number 28. පුතා ඒක අරන් ඉපරි. හරි. සම්පූර්ණ ගාන කියවද බලන්න. ගාන කියවලා අපි මේක දත්තේ දාගමු. මේ ගාන කියනවා මෙහෙම මේවා අර මේ රූපයක් පොතේ ඇද ගන්න. අනිව ජ්‍යාමිතිය කරලා හදද්දී රූපය පොතේ ඇද ගන්න ඕන. ඒක අවශ්‍යයි. කිව්වොත් නැත්නම් ඒක ඇද ගන්න ඕන. අදලා අදාළ දත්ත මාක් කරමු. හරි? එහෙනම් මම ඉස්සරහම කියන්නේ QPR. QPR is QPR the bisect of QPR is PS no. එහෙනම් PS කියන්නේ QPR වල මොකද්ද? සමච්ඡේදයක උරු. මොකද්ද? සමච්ඡේදයක. සමච්ඡේදයක නම් අනිවාර්යයෙන්ම මේ කෝණේ සමානයි. හරි. ඊට පස්සේ දීලා තියෙනවා අපිට මේ දත්තේ මාක් කරන්න යන්නේ මේ අපි. දීපු දේවල් අපි මාක් කරමු. මෙයා නම්බර් කයිනු. මෙයා අණු කරලා මෑත් කීයද නම් 90යි. අපි කොර මේ අපි මේ ගන්නවා මෑත් 90යි. ඊට පස්සේ QT මෙයා මධ්‍ය ලක්ෂ්‍යරු. මොකන්ද QT වල මධ්‍ය ලක්ෂ්‍යරු F කියලා මෙයා සමාන වෙනවා. ඒ තමයි දීලා තියෙන දත්ත අපි ඔක මාක් කරමු. ලකුණු එකක් හෝ දෙකක් හම් වෙලා දත්තේ මාක් කරනවා. හරි. අපි පෙන්නන්න ඕන පුතා prove that prove කරන්න ඕන මොනවද? මේ රූපෙම වෙනම පොත් ඇද්දා මේ දෙන සමාන්තර කියලා පෙන්නන්න ඕන. මම මේක වෙන බැන්දා මේ දෙන සමාන්තර කියලා පෙන්නන්න ඕන. හරි. එහෙනම් මේ දෙන සමාන්තරයි කියලා පෙන්නන්න නම් අපි දන්නවා අපිට දීලා තියෙනවා මේ සමාන නේ පුතේ. දැන් මේ සමාන නම් අපිට පුළුවන් නම් හැකියාවක් තියෙනවා නම් මේ දෙන්න සමානයි කියලා පෙන්නන්න මොකන්ද QX සමානයි XR කියලා පෙන්නන්න පුළුවන් නම් පැහැදිලිව අපිට කියන්න පුළුවන් මේ අපිට ඔය සමානයි කියලා පෙන්වුවා කියලා එලා කෙනින්ම මධ්‍ය ලක්ෂ ප්‍රමේයයෙන් කෙනින්ම මේ දෙක සමාන්තරයි කියලා කියන්න බැයිද පුළුවන් නේද එහෙනම් අපි ඉලක්කය යන්න ඕනේ එතරයි මොකද ඉලක්කය මෙන්න මේ පාද දෙක සමානයි කියලා පෙන්වන්න ඕන මොන පාදද QX XR මේක සමානයි කියලා පෙන්වන්න ඕන හරි එහෙනම් පුතාලා පේනවා දැන් QS කියන්නේ XR කියන්නේ මෙන්න මේ PQS ත්‍රිකෝණය සහ PRS ත්‍රිකෝණේ මොනවාද? පාද දෙකක්. හරිද? ආ කියනවා QS සහ XR කියන්නේ PQS ත්‍රිකෝණය සහ PRS ත්‍රිකෝණේ පාද දෙකක්. එහෙනම් බැරි වෙලාවත් අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම කෙරුවොත් අනිවාර්යෙන් මේ කවුද එහෙනම්? yes අනුරූප අංග. අනුරූප අංග. එහෙනම් මේ දෙක සමාන හින්දා අපිට මෙයා සමාන වුණා. එහෙනම් මේ සමානයි මේ සමාන හින්දා අනිවාර්යෙන් මේ සමාන්තරයෙන් පෙන්නන්න පුළුවන්. එහෙනම් අපි ප්‍රධාන ඉලක්කය එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අපි අංග සම කරනවා. උදාහරණ ඉන්නීමක් කළා මොකද එහෙම කරද්දී අපි මේකමද වෙනම අපි ඇදගමු. ඒක ලේසියිනේ. අර රූපේ සංකීර්ණ වුණාම අපිට පේනවා අඩුයි. නමුත් මේ වගේ ඇදගත්තාම අපිට පේන ප්‍රමාණය වැඩිනේ. දත් දාන්න පුළුවන් ලේසියෙන්ම. අර මොකන්ද මේවා දෙන්නේ අපුර? yes s. එහෙනම් මොනවද දෙන්නේ? මේ සමානයි. මෙයා අනුගමන මෙයා කියන්නේ 90යි. දැන් මේ දෙන්නා අංග සමයෙන් නැද්ද? බලන්න මේක දැක්කම වරතියක් නේද කියලා. සංකීර්ණයිනේ. යක් නේද? එකපාරේ ඉන්නේ ඔළුවට. නම් මෙහෙම ආපුවම කෙලින් බොරුව තේනවා. මේ දෙන්න අංග සම වෙලා මොකක්ද දෙන්නේ? මෙයා A1 මෙයා A1 මෙයා A2 මෙයා A2 මොකක්ද දෙනවා? ඒ කියලා තියලාද? ඈ ඔය අහලා කියලා කෝ කියලා. කෝ එහෙම නෑනේ. පපරපාරක් තියවනේ. පපරපාර තියනවා. පපරපාර තියනවා. ලව කෝ එහෙම නෑ. එහෙනම් අනිවාර්යයෙන් මොකක්ද දෙනවා? S මොකක්ද? මෙන්න මේ S ඒ මොකක්ද? කොමන්
මොකද්ද? common arm එක. එහෙනම් මෙන්න මේක දැන් PQS ත්‍රිකෝණය සහ PSR ත්‍රිකෝණ සමකෝණ. හරිද? in triangle PQS and PSR. හරි. මොකද එන්නේ QPS සමානයි මොකද්ද? RPS. හේතුව PS QPR හි සමච්ඡේද දෙකේ ලියන්න. PS QPR කෝණයේ සමච්ඡේද දෙකේ වේ. PS is a bisect of the QPR. PS is a bisect of the QPR. හරි. එහෙනම් එයා හරි වොන්න. ඒ දෙන්න සමානයි. ඒ වගේම ලියන්න පුළුවන් මේ සමානයි. කවුද? PSQ සමානයි PSR. ඒ මොකද්ද? මේලා සමානයි given නේද? දත්තේ D8. එහෙනම් PS sub PS සමානයි PS. මොකද්ද මේ? පොදු ආධාරකය common arm. පොදු ආධාරකය common arm. ඒ නිසා PQS ත්‍රිකෝණය අංග සමයි PSR ත්‍රිකෝණය. මොන අවස්ථාව? කෝණ පාද අවස්ථාව. හරි. එහෙනම් පැහැදිලි දැන් කෙලින්ම එම නිසා QS සමානයි SR. QS සමානයි SR. ඉක්මනින් බලවා මේ රූපේ දරන්නේ. දැන් මේ හොඳ සමානයි. මම මේක වෙන වැන්දනේ. වැන්ද මෙතන. එහෙනම් මේ සමානයි මේ සමානයි. අපි ඉන්න මෙහෙම ලියමු වෙනවා. QF සමානයි මානේ. QF සමානයි FT. මොකද්ද? මධ්‍ය ලක්ෂණය D8 නේද? මොකද්ද? F යලු QT මධ්‍ය ලක්ෂණය වේ. නැත්නම් D8. ඊට පස්සේ QS සමානයි මොකද්ද? SR. ඒ මොකද්ද? සාධිතයි. proof. සාධිතයි. proof. එම නිසා මොකද වෙන්නේ? RT සමාන්තරයි SF. නේද? වරහයතේ මොකද්ද? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයය. අපි බලමු පොතේ තියෙන්නේ එහෙම කියලා බලමු. ටෙක්ස්ට් බුක් එකේ තියෙන්නේ ටෙක්ස්ට් බුක් එකේ PS FS සමාන්තරයි TR නේ. මෙතන මේක හරි. දැන් අපි දැන් RT සමාන්තරයි SF නේ හරිනේ. RT සමාන්තරයි SF. අපි ලියුවා හරි. පොතේ තියෙන්නේ ඒක නෙමෙයිනේ. පොතේ තියෙන්නේ PS මේ පොතේ තියෙන්නේ FS සමාන්තරයි TR. හරිද? මේක තමයි නේ. මේකමනේ SF කිව්ව එකයි FS කිව්ව එකයි. RT කිව්ව එකයි TR කිව්ව එකයි. අපි පොතේ තියෙනවදී තමයි අවසාන උත්තරය කියලා ලියන්න ඕනේ. මේක සමාන වුණාට මේ තමයි අවසාන උත්තරේ. මොකද පොතේ තියෙන්නේ මේ ආකාරයෙන්. එහෙනම් ඔය තමයි මේක ඔප්පු කරන විදිය. හරිදනේ? මේක අපි මෙහෙම ඔප්පු කරද්දී අපි මේක මුලින්ම දත්තේ ලියා ගන්න ඕන. ඔය දත්තේ කියන්නේ ඔය tie දත්තේ ඔක්කොම ලියා ගන්න ඕන. the bisect of the සම්පූර්ණ විස්තරය දත්තේ ලියා ගන්න. ඔබ සාධනය කළ උත්තර මේ තමයි සාධනය කළ උත්තර. ඊපස් තමයි සාධනය මෙහෙම කරන්න ඕනේ. දැන් පැහැදිලිනේ. මොකද සාධනය කරලා කියුවේ දත්තේ උතර ලියන්න තියෙන විස්තරේ ඒ වගේම මේ තමයි සාධනය කළ උත්තර. දැන් පැහැදිලි නේද? හරි. එහෙනම් ඔය ගාලා ඉතා හොඳ ගාලා. පුතා මේ වගේ ගාලා විභාගයේදී අපි බොහෝ විට ඔයා බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි. මම තවත් පොතේ ගාලා හදනවා ප්‍රශ්නාංක 5. සිංහල මිනිමල් පිටුවංක 9, ඉංග්‍රීසි මිනිමල් පිටුවංක 28. ඔය තියෙන්නේ. හරි. මෙහෙම දත්තෙන් දියලා තියෙනවා. ABC ත්‍රිකෝණයේ QR මේ ABC ත්‍රිකෝණයේ AB සහ AC වල මධ්‍ය ලක්ෂය Q සහ R වෙනවලු. ඒ වගේම AQ සහ AR වල මධ්‍ය ලක්ෂය PS කියලා මේ දීලා තියෙනවා. හරි. මේක දත්තේ වල මාර්ක් කරලා මෙහෙම දෙයක් වෙනවා. අපිට ඒකෙන් Q කියන්නේ AC AB වල මධ්‍ය ලක්ෂයනේ. මම මෙහෙම මාර්ක් කරුවොත් ඒක පොඩ්ඩක් පැහැදිලිවද නේද? ඒක මේ ත්‍රිකෝණයේ තව ත්‍රිකෝණයක් තියෙනවානේ. මම මෙහෙම කරන්නම් මෙහෙම. මෙහෙම හදනම් AB කියන හොම පැත්තේ ඇද ගන්නවා. මේක Q. මේ දෙක සමානයි. හරි මම මේක වෙනවා එහෙම ඇද ගන්නවා. ඔය පහසු වෙන්නේ නැහැ නේද? උරුත යන්නේ නැහැ.
හරි මේක මේ දෙන්න සමානයි කියලා මම ලියාගත්තා. හරි. එතකොට ඒක හරි. දැන් ඊපස්සේ ආයෙ කියනවා PS කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය මොකද? AQ වල. ඒකම තමයි පුළුවන් මාක් කරන්න. මෙහෙම මාක් කරනවා. මේ සමානයි. ඒ වගේම මේ සමානයි. කොහොමද දාගමු? හරි. මම මෙලා සංකේත දැම්ම මෙහෙම ඉනි කැලේ එකක් දැම්ම මෙහෙම ඉනි කැලේ දෙකක් දැම්මා. මෙහෙම ඉනි කැලේ තුනක් දැම්මා. මේකෙන් වෙනම මාක් එකක් දැම්මා. මේ වගේ අපිට පැහැදිලි සංකේත අපි මේ දාගමු. වෙනදන් වල මොකද්ද? 4යි PS සමානයි DC. ඒ කියන්නේ PS මෙයා 4 නම් මෙයා කීයද? 16 කියලා පෙන්නන්න ඕන. නේද? BC කියන්නේ PS වගේ කී ගුණයක්ද? 4 ගුණයක්. BC 16 නේ. එහෙනම් 4 වෙයි කිරීම 4 නේ උත්තරේ 16 නේ. එහෙනම් අපි මේක පෙන්නන්නේ කොහොමද? මෙහෙම පෙන්නමු. මම ඉස්සරහා කළා වගේ මම වෙනම ත්‍රිකෝණය අදිනවා මෙහෙම. විශාල ත්‍රිකෝණය මම වෙනම ඇද ගන්නවා. මොකන්ද? A B C පුතාලා කම්මැලි නැතුව මෙහෙම ඇද ගන්න. විභාගය ගියාම. ඒක වරන් වෙලාව ඉතුරු වෙනවා. මේ විලාප පෙරේ රූපේ. රූපේ දැක්කහම කෙනෙක් මේ විලාප පෙරේනවා. මේ විලාප පෙරේ රූපේ. රූපේ පෙරේනවා. මේ විලාප පෙන්නනම් මේක රූපය ඇද ගන්නවා. නැත්නම් පේන්නේ නැහනේ. එහෙනම් ඔන්න ලියුවා. එහෙනම් කෙනෙක් දෙන්න පුළුවන් මොකන්ද? අපිට මේ අවශ්‍යතාවයේ සමාන්තර නෙමෙයිනේ. සමානයි කියලා පෙන්නන්න ඕන. අපි මෙහෙම ලියමු එහෙනම්. AQ සමානයි මොකන්ද? QB. ඒ වගේම AR සමානයි RC. එමේ නිසා මොකද එන්නේ? QR සමානයි 2.1යි BC. මෙන්න හේතුව ලියන්න මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. ඒවල හැතුලේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. දැන් අපිට ලියන්න ඕනද QR සමානයි BC සමාන්තරයි BC කියලා ලියන්න ඕනද? ලියන්න ඕනද? ලියනකොට වැඩක් නෑ නේද? ඒක අහන්න නෑනේ. ඒක ලියන්න ඕනේ නෑ. ඔය ඇති. හරි. ඔක අපි සම්බන්ධයක් ගත්තා. මේ දාන සමීකරණයක් එක කියලා දාන්න ඕන. ඔය සමීකරණයක් එක. අද මේකෙන් බලන්න මේ සම්බන්ධතාවයෙන් මම කෙරුවා මේ BC කියන එක ගත්තා මේ. BC කියලා මෙතන ගත්තා මේ. BC ගත්තා. අර BC ද තියනවානේ. පොඩි කුස්පක් අරගෙන පුළුවන් BC ගත්තා කියන එක. දැන් PS ගන්න ඕන. එහෙනම් අපිට QR නෙමෙයි අවශ්‍ය වෙන්නේ PS. අර PS තියෙන මොකේද? PS තියෙන්නේ පුංචි ත්‍රිකෝණේ. අපම පුංචි ත්‍රිකෝණේ වෙන බදිනවා. ඔන්න ඒක වෙන බදිනවා. පුංචි ත්‍රිකෝණේ වෙන බදිනවා. පුතා අදින්නේ කම්මැලි නැතුව. අපara කම්මැලි. ඒ නිසා අදින්නේ නැහැ. කම්මැලි විභාගය කරන් දැන් මෙන්නේ. දැන් මේ ඉස්සර ගත්තා වගේ මේ 53ක් මේ වල පද්දේ ගන්නවා වල මහන්සි වෙන්න ඕන. හරි. එහෙනම් මෙන්න මම ඊ කියලා තුනක් දැම්මානේ. එහෙනම් මෙහෙම නේ මාක් කියලා දැම්මා. හරි. අපි ලියමු එහෙනම් AQR ත්‍රිකෝණයෙන් මෙතන ලියන්න ඕනේ නේද? මෙතන ලියන්න ඕන ABC ත්‍රිකෝණය කියලා ලියන්න. ත්‍රිකෝණය. AQR ත්‍රිකෝණයෙන් AP සමානයි PQ. ඒ වගේම AX සමානයි මොකන්ද? SR. එමුදි සාහොන්නේ PS සමානයි 2.1යි QR. ඔය දෙවෙනි සමීකරණය. දැන් වරහය තුනේ හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඒ හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. දැන් සමීකරණ දෙකක් ගත්තා. සමීකරණ දෙක එකක් QR සමානයි 2.1යි BC. අපි යා ලස්සන ඉවරේද? හරි. PS සමානයි 2.1යි QR. හරි. මේ එක මේ දෙක. ඒ සමීකරණ දෙකක් ගත්තේ. අපිට ත්‍රිකෝණ දෙකක් අපිට මේ වගේ සලකන්න සිද්ධ වුණා හින්දා. හරි. දැන් අපි ඔක්කොම කරන්නේ මොකන්ද? 4යි PS සමානයි BC. මම කිව්වා වගේ BC තියෙනවා. අර BC අපිට බයි ඒක අනිවාර්ය. අපි පොඩ්ඩක් අවබෝධ දාගමු. ඒක අනිවාර්යයෙන්ම ඒක අපිට අයින් කරන්න බෑ. අපි අයින් කරන්න දෙන්නේ මොකන්ද? PS ඉන්නවනේ. එයාත් ඉන්නවා. එයාත් අන්න පොඩ්ඩක් මාක් කරලා දාගන්න. එයාලා අපිට QR තමයි අයින් කරන්න අවශ්‍ය වෙන්නේ නේ. PS ඕලා BC ඕලා QR තමයි අයින් කරන්න වෙන්නේ. අපි මෙතන මෙහෙම ලියමු. අර ලේසි. අපි ලියමු එනවා දෙකෙන් from the equation 2 PS සමානයි 2.1යි මේ QR අපි අයින් කරනවානේ. මේකේ QR මේ
මේ දෙන QR නේ. QR වල ගාන දාන්නේ මෙයාව ලියනවා. කොහොමද? මේ QR අයින් කරලා දෙකේ එක එහෙමමයි. වැඩි කිරීම QR මොකද්ද? 2 BC කියලා ලියනවා. තේරුණාද? හරිද? ආයි කියන්නම්. ඒ QR කියනවනේ. QR නේ. QR ඕනේ නැහැනේ. QR සමාන මොකද්ද? 2 BC. QR වල 2 BC ලියුවා. ලියුවම මොකද වෙන්නේ? PS සමානයි 2 මොකද 4 BC. දැන් අපි ඔක්කොම හදන්න මොකද්ද එහෙනම්? BC උත්තර වෙන්න ඕන. එහෙනම් BC නම් අපි බලන්න දෙපැත්තම 4ෙන් වැඩි කරනවා. අන්න සමීකරණ පාදම. 4 කැපුණා එහෙනම් 4යි PS සමානයි BC කියලා වන්දාවා නේද? ලස්සනයි නේද? හොඳ උත්තරය ආවා. අවසාන උත්තරය. හරිද පුතේ? නැවත වතාවක් කරලා ඕක තේරුම් ගන්න. හොඳයි. අපි දැන් හෝම්වර්ක් කීපයක් බලමු. හරි. මාද දුපතේ මම පොතේම ගණන් දුන්නේ පුතේ. මම ඉස්කෝලේ අනිවාර්යයෙන්ම ජ්‍යාමිතිය ගණන් හදන්න පොතේ ගණන් හදන්නේ. මොකද ජ්‍යාමිතිය ගණන් තියා අමාරු හින්දා අපි දැන් මම පොතේ ගණන් දුන්නාම අර ඉස්කෝලේ කරන්නේ ලේසියි නේද? දැන් මම පොතේ ගණන් දැන් සාරකවල හැදුවානේ. අනිත් පාඩම් වල නම් සමහරට ගණන් මේ ඉලක්ක විතර වෙනස් වෙනවා. ජ්‍යාමිතිය වල ටිකක් අර ටිකක් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මම කියන්නේ පොතේ ගණන් තමයි දුන්නේ. ඒක මේ 10 වෙනි ගාන කියලා 3 වෙනි ගාන 11 කියලා 4 වෙනි ගාන. ඒ තමයි පේජ් ධම්මනේ. ඉංග්‍රීසි මීඩියම් 27 සිංහල මීඩියම් 28. අපි ප්‍රශ්නත් කියලා පුතේ මේක උත්තර නෑ. ඔව් උත්තර එක්කම වෙන වීඩියෝ එකක් හම්බෙන්නම් අපි කරමු පාඩම් වලින් ඉස්සරහට. හරිද? දෙවෙනි වාර පාඩම් කරලා අපි ආයේ මුලින් යන මේක රිවිෂන් කරමු. රිවිෂන් කියන්නේ මොකන්ද? හෝම්වර්ක්. හෝම්වර්ක් කරලා ඉවසමම ඒකේ අපි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරමු. අද මොදේනවා මේක අවසානයේදී මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයෙන් විභාගයට ආව ගණන් කීපයක්. ඔක්කොම නෙමෙයි ගණන් කීපයක් මම දෙන්නම්. පුතාලේ පාස්සේ පොත අරගෙන ඒ ගණන් කරන්න. කරලා උත්තර එක චෙක් කරන්න. එතකොට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය සම්පූර්ණයි. පැහැදිලිද එහෙනම්? හරි අපි අද දවසේ අවසානයේ කියනවා නම් ඔය කඩොක් ප්‍රමේය විලෝමය. මිඩ් පොයින්ට් තියරම් එකේ විලෝමය. කන්වර්ස් ඔෆ් මිඩ් පොයින්ට් තියරම්. කන්වර්ස් එකේ විලෝමය. දැන් මොකක්ද විලෝම කියන්නේ කියලා අපි දැන් බලමු. දැන් ඔක විලෝමය දැන් අර පෙරේ ඉස්කෙලේ පෙරේ ඉබසෝලේ තේරුම් කරන්න. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේ විලෝමය the converse of the midpoint theorem. ප්‍රමේය ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදනය වේ. Theorem: the straight line through the midpoint of one side of a triangle and parallel to another side bisects the third side. Converse of midpoint theorem. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේ විලෝමය. Converse. මොනවා කියන්නේ? කියන්නේ ත්‍රිකෝණයක කිසියම් පාදයක මධ්‍ය ලක්ෂ්‍යය. AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍යය නම් D මේ දෙක සමානයි. මධ්‍ය ලක්ෂ්‍යය වෙනත් පාදයකට සමාන්තරවද? මේ මධ්‍ය ලක්ෂ්‍යයේ ඉඳලා අපි රේඛාව මෙහෙම වදිනවා. මෙයා සමාන්තරව. දැන් මොකද දත්තේ? ABC ත්‍රිකෝණයේ in ABC triangle AD equal DB and අපි දාමු E කියලා මේක BC parallel DE. Now what happened? දැම්මද කියන්නේ මෙහෙමයි කිසියම් පාදයේ මධ්‍ය ලක්ෂ්‍යයේ ඉඳලා තවත් පාදයකට සමාන්තරව ඇද්දාම රේඛාවක් ඉතිරි පාදය කියන්නේ AC කියන එක සමානව බෙදනවලු. it divide equally. ඒක අනිවාර්යෙන්ම එම නිසා හොදන්නේ AE සමානයි EC වෙනවා. තව ඒ පොර පෑන ලියා ගන්න ලියලා මේක පොත පෑනේ මෙහෙම highlight කරගන්න විශේෂ කියන එක. AD සමානයි DB BC සමාන්තරයි DE නිසා
AI AE සමානයි EC වෙනවා. මේ දෙන්න සමාන වෙනවා එකලින්තු මොකන්ද? මේ තමයි මොකන්ද? නියන්ද මේ වරහ ඇතුලේ මධ්‍යරාශි ප්‍රමේය විලෝමය. නියන්ද converse of midpoint theorem. යතින් නියන්ද converse of midpoint theorem. මධ්‍යරාශි ප්‍රමේයේ විලෝමය. converse of midpoint theorem. හරි. ඕකෙමනේ ගණන් කීපයක් වෙනවා මේක ඔප්පු කරන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ නේම. ඇත්තෙන්ම අර ප්‍රමේය ඔප්පු කරන්න අපි දැනගත්ත එක මේ භාෂාව අහන්න නැති වුණාට මේක අහන්නේ නැහැ. මේ අපිට ඔප්පු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක පොත මතක තියාගන්න. මේක හැබැයි අවශ්‍ය වෙනවා ගණන් හදන්නදී. හා. ප්‍රශ්නාංක 12. මෙයානේ ඉංග්‍රීසි මෙඩියම් වල X is the midpoint of PQ. XV parallel QV. Show that PT equal QR. When PT equal 5 cm, find TR. When ST equal TV, show that ST equal quarter QU. හරි. මේක පෙන්නන්නේ පෙන්න බොබදේ. හරි. දැන් බලපු එහෙනම් අපි ගමු PT සමානයි TR නේ. අපි PT තියෙන මේ ත්‍රිකෝණය ඒක විතර අපි වෙන බලමු. ඔක්කොම දින්න ඕනේ නැහැ නේ හා. ඊළඟ කන්න ඕනේ නැහැ නේ. වල භාෂාවේ කිව්වොත්. හරි. අපිට දියර කියලා දැත්තේ මොකද වෙන්නේ? ST අඩු ST is a midpoint of PQ. එහෙනම් මේක midpoint එක මේක සමානයි. ඒ වගේම දියර කියනවා SV සමාන්තරයි QU. මේක midpoint එක මේකට සමාන්තරයි නෝ. දැන් මෙතන මේකට සමාන්තරයි. එහෙනම් මොකද වෙන්නේ නම් ප්‍රශ්නාර්ථයක very simple PT equal TR. මොකද එහෙනම් නියන්නේ එහෙනම් හේතුව ඔය කෙලින්ම නියන්න පුළුවන්. ඇයි හෙලින්ම මෙහෙම කරමු. කෙලින්ම නියන්නත් මොකද වෙන්නේ මොකද? මෙහෙම ලියමු. P සමානයි SQ D ඇත. given ST සමාන්තරයි QR D ඇත. එබැවිසා PT සමානයි TR. within brackets and මධ්‍යරාශි ප්‍රමේය විලෝමය converse of midpoint theorem. හරි. ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 2. හරි. very simple. PT සමානයි 5 cm නම් TR අහනවනේ ලැජ්ජයිනේ. උත්තරේ කියන්න 5 cm. පළ හේතුව 5 cm කියන්නේ මොකන්ද? මධ්‍යරාශි ප්‍රමේය විලෝමය converse of midpoint theorem. ST සමානයි TV. මේ දෙන්න නෝන්න කියනවා ST සමානයි TV නු. මේ දෙන්න සමානයි නු. සමාන නම් පෙන්වන්න දොරණු ST සමානයි 4 QU කියලා පෙන්වන්න දොරණු. හරිද? ඔය බලමු එහෙනම් මේක කොහොමද අපි පෙන්වන්නේ. හොඳයි. ඔය මෙහෙම බලමු. දැන් හරි. අපි මෙහෙම කරමු. ලේසියම මෙහෙම කරමු. අපි මේ ත්‍රිකෝණයේ විසාරයකම වෙන බඳින්නවා. සම්පූර්ණ විසාර මේක. ඒ කියන්නේ P Q U. මේක S P. මේ සමානයි. මේ දෙක සමාන්තරනේ දිලා තියෙනවානේ. එහෙනම් අනිවාර්යෙන්ම මේ සමාන වෙන්නේ නැද්ද? වෙන්නේ නැද්ද? වෙනවා. අය වෙන්නේ converse of midpoint theorem. අපි ලියමු එහෙනම්. P සමානයි SQ D ඇත. given SV සමාන්තරයි QU given එකත් D ඇත. හරි. එමෙනිසා PV සමානයි MU දැන් මධ්‍යරාශි ප්‍රමේය විලෝමය converse of midpoint තියෙනවා. එහෙනම් PV සමානයි VU. හරිද පුතාලේ? PV සමානයි VU. හරි. දැන් පැහැදිලි නේද? අපි දැන් උතන ඉතින් මෙහෙම දෙයක් සම්බන්ධයක් ගන්න පුළුවන් නේ. PV සමානයි MU නේ. ඔතන මෙහෙම ලියමු. PQU ත්‍රිකෝණයෙන් අපි කෙටියෙන් කරන්න පුළුවන් මේ පැහැදිලි කරමුකෝ. PS සමානයි SQ.
PV සමානයි VU. එතකොට මොකද වෙන්නේ? මොකන්ද? මධ්‍යලක්ෂ ප්‍රමේය. මේ සමානයි මේ සමාන මොකද වෙන්නේ? අනිවාර්යයෙන් පුළුවන් SV සමානයි 2 QU. මධ්‍යලක්ෂ ප්‍රමේය. ඇයි එහෙම ලිව්වේ? අපි ඔප්පු කරන්න ඕන මෙන්න මේක. ST සමානයි 4 QU. අපිට එහෙනම් මොකක් හරි ක්‍රමයකින් QU ගන්න ඕන. QU ගන්න නම් අපි මේ සම්බන්ධතාවය මේ වගේ මම සැලකුවොත් QU ආවොත්. QU ආවා. හැබැයි ආවේ 2 ආවේ. එන්න ඕන 4. SV ඕනෙත් නෑ ST ඕනේ. හරි. දැන් ගාන දීලා තියෙන මෙහෙම දෙයක්. ගාන දීලා තියෙනවා ST සමානයිලු ST SV සමානයිලු නේද? ST SV සමාන නම් අපි මේ දාව 1 කියලා. මේ දාව 1 කියලා. අපි මෙහෙම දෙන්න ඕනේ. මේ වලින් SV සමානයි මොකන්ද? කොහෙද? SV මෙලියු ST දීලා තියෙනවානේ. ST සමාන මොකන්ද? දීලා තියෙනවා ST සමානයි TV. මෙතන සමානයි. එහෙනම් ST සමානයි TV. දීයට. ඒ හින්දාම අපි මෙහෙම නේද පුළුවන්. අපි නේද පුළුවන් එහෙනම් SV කියන්නේ මොකන්ද? 2යි ST කියන්නේ නේද බයිද? පුළුවන් නේ. තවත් තේරුම් මෙහෙමනේ. SV කියන්නේ මොකන්ද? ST දල TU. බලන්න. SV පාදයේ හැදලා තියෙන්නේ ST TV එකතු වෙලා නේද? එහෙනම් ST දල TV. අපිට අවශ්‍ය වෙන්නේ SV නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අපිට ST අවශ්‍ය වෙන්නේ. අපි ST ගන්න නම් මේව ලියනවා. SV සමානයි ST දල මෙයා ඕනේ නැහැ TV. TV යයි කරලා බලන්න ST ගන්නවා. එහෙනම් SV කියන්නේ එහෙනම් 2යි ST. ඔය දෙවිය සමීකරණය. හරි. තව අපි සමීකරණ දෙකක් සැලකුවා මෙහෙම. SV සමානයි 2 QU. ඔය සමීකරණාංක 1. SV සමානයි 2 ST. හරි. ඔය දා සමීකරණාංක 2. දැන් අපිට මෙහෙම කියන්න පුළුවන් අපිට දාලා. අපිට මේ බලද්ද අපිට ඔප්පු පිළිමේ ඔප්පු කරන එකේ කොයිම තරකමක් නෑ නේද SV. SV නෑනේ. තියෙන්නේ මොකන්ද? මෙයා ඉන්නවා මෙයාත් ඉන්නවා. හරිද? පැහැදිලිව මේකට සමාන හේතු තියෙනවා. සමානනේ. සමාන හින්දා අපි කියන්න පුළුවන් 2 1යි QU සමානයි 2යි ST. හරි. ඔය ST උත්තර හරන්න බෑ. කවුද මේකේ සබ්ජෙක්ට් ST? divided by 2 නේ. දෙවැත්තම 2 එකෙන් වැඩි කරනවා නේද? 2 එක වැඩි කරනවා. මොකද 2 බෙදන්න 2 අයින් කරලා 2 එක වැඩි කරලා දෙපැත්තම. බෙදුනහම මෙයා කැපෙනවනේ. එහෙනම් ST සමානයි ඔය ඉන්නේ ෂෝක් එකේ 2 1යි අන්න ආවා මෙන් ආවා උත්තරය ආවා ඕන් ආවා උත්තරේ ST සමානයි 4 1යි QU කියලා ආවා. ඔය පස්සාංක තුනේ උත්තරේ. හොඳ ගානක් නේද? ඉතා පැහැදිලිව තේරුම් ගන්න නැවත හදලා. අපිට පොතේ ගානක් දැන් හදන්න යන්නේ. ඊට පස්සේ මම හෝම්වර්ක් දෙනවා. හෝම්වර්ක් දීලා අපි පාඩම අවසන් කරන්න අපිට පුළුවන්. 11 ගාන වල පොතේ. ජ්‍යාමිති ගාන පොතේ ගාන තමයි වැඩිපුර හදන්න මොකද වලට එක ඉස්කෝලේ කරලා තවත් ටිකක් පැහැදිලි වෙන්නේ ඉන්න. ඒක කියලා අපිට ඉස්ලාම පෙන්වන්න කියනවා. මොකක්ද පෙන්වන්නේ මුලින්ම? පෙන්වන්න ඕන මේ AR සමානයි RP එක පෙන්වනවා. RP. අනිත් එක PA සමාන්තරයි BQ. AR සමානයි RP. අපි කියනවා මෙහෙම කරමු. AR සමාන RP කියලා පෙන්වන්නකොට මෙහෙම කරමු. AR RP කියන්නේ මෙන්න මේ ටිකෝනේ මම මේක වෙනපන්ද පුංචි අදින්නම් මේ බලන්න. AR P. ඉතින් වෙලාව හයදලා පහු වෙනවා දැන් මහසොරේ වෙලාව. මේ අයගේ මහසොර සද්දේ.
ඒ ආර සමානයි මේ දෙක සමානයි. මෙයාලා මේක මේ දෙක සමානයි කියලා පෙන්වන්න ඕනේ නම් හරිද? මොකද කරන්න ඕනේ? මේ සමානයිනේ. බැරි වෙලාවත් මේ සමානක පෙන්නුවොත් මේ සමානක පෙන්නුවොත් අනිවාර්යෙන්ම මේ සමානයි මේ සමාන්තරයි හිඳ මෙයා සමානයි මොකන්ද? converse of midpoint කියනවා. මන්දර ක්‍රමයේ විලෝමය. එහෙනම් අපි මොකයි ක්‍රමයකින් AQ සමානයි QB කියලා පෙන්වන්න ඕන. එහෙනම් AQ QB තියෙන තව ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මේ මහා ත්‍රිකෝණය. නේද? මෙන්න මේ ක්‍රමයෙන් වෙන වදිනවා ඒක. මේ තමයි පොදම ක්‍රමය. රූප ඇද ගන්න. රූප ඇදලා ඒක ප්‍රැක්ටිස් කරන්න. ජ්‍යාමිතියව කෙලින්ම එකපාරට උරු දෙන්නේ නැහැ. පුරුදු වෙන්න ඕන ප්‍රැක්ටිස් කරන්න ඕන ඒක. නරහදර අවයි වන්න අල්ලයි පහසුවන වන්දන්නේ නැහැ. හදන්න. එහෙනම් මේ සමානයි. මේ සමාන්තර හින්දා ඔන්න අපිට ඔන්න මේ සමාන වෙන්නේ නැද්ද? මොකද හේතුව? ආය අර කොහොමද? මද්දරස් වෙන විලෝමය නේද? අපි ගමු එහෙනම් ABC ත්‍රිකෝණයෙන්. හරිද? මොකද එන්නේ? අපිට දාමු මොකද්ද මේ P නේද? BP සමානයි කියන්නේ PC. ඒ වගේම given B1. ඒ වගේම එයා මොකද්ද මේ අකුර Q නේද? PQ සමාන්තරයි AC. ඒක මොකද්ද? given. එමිනිසා මොකද එන්නේ මොකද? අනිවාර්යෙන්ම AQ සමානයි QB කියලා වෙනවා. හේතුව ලියන්න බද්දලස්පම විලෝමය. midpoint converse of midpoint කියනවා. එහෙනම් අපි මේ දෙල්ලා සමානයි කියලා ඔප්පු කෙරුවා. එහෙනම් ඕකේ දැන්. එහෙනම් සමානයි ඔප්පු කෙරුවා. පැහැදිලිද එහෙනම් දැන්? එහෙනම් මේක හරිම ලේසි දැන් නේද? AR සමානයි RP කියලා පෙන්නන්න බැයිද? පුළුවන් නේ? එහෙනම් අපි ඉස්සරහමු ABP ත්‍රිකෝණයෙන්. AQ සමානයි QB. සාධිතයි. prove. සාධිතයි. prove. පස්සේ QR සමාන්තරයි BP. D8. එනිසා AR සමානයි RP. මොකන්ද? මද්දලස්පමේ විලෝමය. අන්න මෙයා හරි. අනිත් එක තමයි PA සමාන්තරයි BQ කියලා පෙන්නනවා. හරි. BPA සමාන්තරයි BQ කියලා පෙන්නනවා. PS කියන්නේ මොකන්ද? හරි අපි ආයෙ තව රූපයක් අපි වෙනම අපි පෙන්නන එදගමු. හරි. දෙවෙනි අවස්ථාව. PS සමාන්තරයි BQ. ඔය පෙන්නන්න ඕනේ නම් අපි PS කියලා මේව තමයි අපි පොඩි එදගමු නේ නියමායක් කරගමු. එහෙනම් මෙයයි සමාන්තරයි කියලා පෙන්නන්න වෙනවා. ඉරි තුනක් ගහමු. ඊළඟට බලන්න. ඒක කියන්නේ මෙහෙම නේද? වෙනම ඇද්දොත් ඒක වෙනම ඉවරනේ. A B දැක්කලේද? ආවලේද? දඟ කරලා යන්න ආවා. හරි. මේ දෙක සමාන්තරලා වෙන්න නම් මොකද වෙන්න ඕනේ? අනිවාර්යෙන්ම P සහ S මොකද වෙන්න ඕනේ? මධ්‍ය ලක්ෂ වෙන්න එපා. දැන් already මේ සමානක දීලා තියෙනවා. අපි මේ සමානක පෙන්නුවොත් අනිවාර්යෙන්ම මොකද වෙන්නේ? මේ දෙන්න මධ්‍ය ලක්ෂ වෙනවා. මම ඒකද මේ දෙන්න සමාන්තර වෙනවා. මොකද ඒකද මෙන්න වෙන රූපය ඇඳා. මොකද A සහ SC කියන මේ රූපෙම වෙන බැඳා. පැහැදිලි නේද? දැක්කද සර්? කම්බිනේට රූප අද්දාම හරි පැහැදිලි. මේක මෙසලේ උගලමයි අපි ගත්තේ ජ්‍යාමිති අපි පන්තියේ හැදුවා සෑහෙන ප්‍රමාණයක් ජ්‍යාමිති හැදුවා. හැමදාම අපි ගානක් ජ්‍යාමිති හැදුවා. ඒ වගේම වැඩිපුර අවධානය ජ්‍යාමිතිට යොමු කළුවා. ඒකයි මෙච්චර අපි ප්‍රතිපල අපි මේ පරස්පර දක්වා අපිට යන්න පුළුවන් වුණේ. මේ හොඳ ප්‍රතිපලයක් මම හිතන්නේ ලංකාවේ ඇතුළත තියෙන ප්‍රතිපලවලින් හොඳ ප්‍රතිපලයක් කියලා අපිට මට විශ්වාසයි. ඒ 87 AB සාමාන්‍ය ලබා ගැනීම කියන්නේ මම හිතන හොඳ ප්‍රතිපලයක්. ළමයි සංඛ්‍යාව වරු. මොකද ළමයි 5 දෙනෙක් උඹට ඉතින් ළමයි මේ 7 දෙනෙක් මේ ගත්තොත් ඉතින් එහෙම ප්‍රකාශ වෙන ළමයි 7 ඉන්නවනේ. 67න් A53යි B7යි. හරි එක C කවුරුත් S නෑ W වල. ඒක ලොකු වාර්තාවන්නේ. මුලින්ම කිව්වේ
අර පුතේ මේ සැරේ නම් කවුරුත් එක්ස් ගන්න එපා කියලා. ඒ වගේම අපේ ළමයි හොඳට මහන්සි වුණා. විද්‍යාල කෝල හොඳම ළමයි සෙට් එක අපිට අමුල ගිය සැරේ. මේ සැරේ ළමයිලුත් එහෙම හොඳ ළමයි. ඒකත් අපිට මේ සැරේ හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් මේ සමාජයේ පෙන්වන්න අපිට යන්නේ. හරි. මොකද එන්නේ මෙයා සමාජයේ පෙන්වන්නේ අපි එනවා. අපි පෙන්වන්නේ කරේ අපි වෙහිමු වෙනන්නේ. AQ සමානයි QB. ප්‍රූෆ් සාධිතයි. ඊපස්සේ QS සමාන්තරයි BC දියට. ඒ නිසා A සමානයි මොකන්ද? XC. මොකද හේතුව? මධ්‍යස්ථ මෙහි විලෝමය. කන්වර්ෂන් බිට් පොයින්ට් තියෙනවා. එන අනිවාර්යෙන්ම මේයි සමානයි. එහෙනම් අපි දැන් මේ රූපේ බලමු එනම් මේ ත්‍රිකෝණයේ අපි වෙනම ගමු කියන්නේ. මේ තියෙන මේක බලන්න. අපි බලමු එනම් අපි දැන් මේව ලියමු අපි ලියමු BP සමානයි PC. ඒක දියට. හරිද? ඊපස්සේ මේ සමානයි සමානයි. A සමානයි SC. ඒ මොකද්ද? සාධිතයි. ප්‍රූෆ්. එම නිසා PS සමාන්තරයි මොකද්ද? PS සමාන්තරයි AB. AB නේ. හරි. AB රේඛාවේදී පුතේ මේ BQ තියෙන්නේ. එහෙනම් අපිට කෙලිමෙන්ද පුළුවන් වෙන නිසා PS සමානයි AB කිව්ව එකයි BQ කිව්ව එකයි. ඔන්න එන අවසාන ප්‍රතිඵලය. දෙකේ නේද? හරි. එහෙනම් අපි ගණන් ටික ඉවරයි හෝම්වර්ක් දුන්නා. ඊපස්සේ මම දෙනවා පහුගිය අවුරුදු දෙකක විතර පාස් සර්විස් වල ගණන් කීපයක්. ඒක වල තනියම තව කරන්න බෙදලා. හරි. මේ තියෙන්නේ දෙවෙනි වාරයේ පාඩම් 8. there are 8 lessons. අපි දැක්කේ මේ විදිහට අපි ජයග්‍රහණ කරලා ඉවරයි. කොයි 19 හමුවේ පිළිකුල් කළද පාසල ජයග්‍රහණ කරලා ඉවරයි. මොකද මේ විදිහට අපි පාඩම් 4ක් ඉවරයි. percentage ඉවරයි. shares ඉවරයි. ඒ වගේම මේක අපි කරා මේ මොකක්ද මේ අපි කරා මේ පාඩම මධ්‍යලක්ෂ ක්‍රමයේ. සමීකරණ පාඩම් කරා. මම ඒකේ මේ පන්තියේ සම්පූර්ණ කරා මම දැන් වීඩියෝස් දාලා තියෙන ඇත්තෙන්ම සමීකරණ වල අවසාන කෑල්ල විතරයි. මම දැන් අනිත් වෙනුවෙන් මම ආයේ සමීකරණේ මුල හරිය මම වෙනම කරලා දාන්නම්. මොකද මේ වීඩියෝස් වල පන්තියේ ළමයි අවතර බොහෝ පිටාය බලනවානේ. ඒ පුතාල දොළවෙන් මම අයවන්න සමීකරණයේ පළවෙනි කොටස් දෙකම වෙනම දාන්න වීඩියෝස් දෙකකින්. හරි. ඒකයි පස්සේ බලමු. ලවල සතිය අපි කරන්නේ ඊළඟ එක කරන්නේ graph. ප්‍රස්තාර. ප්‍රස්තාර කියන්නේ 12 වෙනි පාදමනේ. 12 වෙනි පාදමද පුතාලා ප්‍රස්තාර පොළ 12ක් ලැහැස්ති කරගන්නවා. හරිද? we have to please bring 12 graph sheets with. මේකද graph sheet ගන්න අවවල මුස්ස ඒ පාවලේ කෝරේ මේ හොයාගන්න. කොළ 12ක් කෝරේ හොයාගන්න. ප්‍රස්තාර පොළ 12ක් හොයාගන්න. අපි ලබන සතියේ මම graph ප්‍රස්තාර පාදම කරනවා. ඊළඟ වීඩියෝ එකේදී අපි ඉක්මනින් කරනවා. මම හැකි ඉක්මනින් මම හිතනවා මේ මාසේ අදින් ඉවරයි. අද අපේ තිය ලබන මාසේ මේ මාසේ මම තුන්වෙනි සතිය වෙද්දී මම මේක අවසන් කරනවා. අවසන් කරලා මගේ බලාපොරොත්තු තමයි ජූනි මාසේ අවසාන වෙද්දී end of July මම තුන්වෙනි වාරේ අවසන් කරනවා. ඉස්කෝලේ පටන් ගන්නකත් මම ඒ දේ කරනවා. කරලා ඊපස්සේ මම ඉස්කෝලේ පටන් ගන්න අපි අනිවාර්යයෙන් මේ වෙද්දී ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙම උලායි පස්සේ අපි කෙලින්ම පස්සමස්ත තමයි කරන්නේ. අපි නිකම්ම පේපර්ස් කරන්නේ නැහැ. මේ කරු පාදම් වල අපි ආයේ අපවල දේවල් ළමයිගේ අහලා තමයි මම මේ දේ කරන්නේ. බස් තුන්වෙනි වාරේ කරලා ඉවරනේ. ඒක අපි කෙලින්ම පේපර්ස් කරමු. මමයි පොතේ ගණන් තියෙන පාස් සිලබස් කරලා භාගාව දෙන සහැන ගණන් තියෙන කුරුළු ඉක්ෂර ගණන් තියෙනවා. අපි ඒක කරමු. කරලා උදාහරණයක් මේ සැරේ අපි 87% AB ගත්තා වගේ
මේ පන්තියකදී අපි ඒ සමහර ප්‍රතිඵල අපි ගන්න උත්සාහ කරමු. හරි මගේ ඉලක්කය ඒකයි පුතාලා එක ඉලක්කය ඒක නම් අපි හැමෝම ජයග්‍රහණය කරයි. එහෙනම් උනන්දුව සහ උත්සාහය අපි හැමෝගෙම ජයග්‍රහණය කියලා මම හිතනවා. එහෙනම් අපි එහෙනම් අද දවස් අවසන් කරමු. ඒ වෙනකම් දුවිපතේ හැමෝම පරිස්සමෙන් ඉන්න. තාත්තා මේ අමාරු වෙති කියා ආර්ථික පැත්තේ අමාරු වෙති. සමහර අය ඇත්තම අම්මා තාත්තා නම් මාගර හිතලා සමහර අය කෝල් කරලා අහනවා කොහොමද ජීවත් වෙන්නේ කියලා එහෙම අහලා අම්මා තාත්තා ඉන්නවා. සමහර අය එහෙම ක්ලාස් ෆීස් දෙලා ඉන්නවා. ඒ මනුස්සයම අපි අගය කරන්න ඕනේ. ඒ වගේ මනුස්සය අපි අගය කරනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට තේරෙනවා සර් දැන් අමාරුවේ ඉන්නේ කියලා සමහර අය තේරුම් ගන්නවා. ඒක හැමෝටම අමාරුයි. මේ කාලේ කොච්චර වුණත් මාස දෙකක් විතර මේ පන්තිලේ ඇරෙහි ඒක අපාවලි ඒක හැමෝටම බලවත් මම මොරාවුණත් මම උතාලේ වීඩියෝස් එක දාලා කොහොමද ඒ දාලා වල වෙනුවෙන් මම ඒ දේ කරනවා මොකද හේතුව අපි අමාරුයි කියලා මම නිකන් වල මොකද වෙන්නේ අපි ජුලයි අගෝස්තුවේ හැම අපි දැන් මොනවක් කරන්න හම්බෙන්නේ නැහැ ඊපස් අගෝස්තුවේ පස්සේ කොහොමද සිලබස් එක කව කරන්නේ හරි සිලබස් කව කරලා කියමුකෝ කොහොමද පස්සට කරන්නේ අපි ගිය අවුරුද්දේ ජුලි මාසේ අවසාන වෙද්දී ඔය සිලබස් කව කිව්වා ඊපස්සේ පේපර්ස් පැහැදුවේ ඒ තව ඔච්චර ළමයි පාස් තුනේ. මගේ ඉලක්කය ඒකයි. මොන ප්‍රශ්න ආවත් මම අනිවාර්යයෙන් පුතාලට මගේ යුතුයකම සහ වගකීම කරනවා. පුතාලා පොඩි මහසි වෙනද ලබන අවුරුද්දේ අප්‍රේල් මාසයේ 2020 අප්‍රේල් වෙද්දී මේ ප්‍රතිඵල වල ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනකන් සියලු දෙනාටම විශ්විතයි උත්සාහයි. අප ගණිත පාසලෙන් මුදා හරින වීඩියෝ සියල්ල එසැනින් නැරඹීම සඳහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.